නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අපි ගිය වතාවේ සිහිපත් කරගත්ත ධාතු මනසිකාර භාවනාව අභ්‍යන්තර වශයෙන් වඩන ආකාරය පිළිබඳව. අභ්‍යන්තර වශයෙන් ධාතු මනසිකාරය වඩන්න අපි පියවර කීයක් සිහිපත් කරගත්තද? පියවර 3ක් සිහිපත් කරගත්තා. මුල්ම පියවරේදී අපි සිහිපත් කරගත්තේ මේ කය ධාතු 4ට බෙදෙන ආකාරය ගැන. කෙස්ලොම්, නියදත්, සම්මස්නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, පෙනහළු, අග්න්‍යාසය, පිත්තාසය, බඩවැල්, ආමාශය, මොළයේ අසුචි පඨවි ධාතුවට අයිති. පිත්තසෙම සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍ර ආපෝ ධාතුවට අයිති. ආශ්වාස ප්‍රශ්වාස වාතය, මුඛයෙන් පිටපසින් පිටවන වාතය, බඩවැල් වල පිහිටි වාතය, අවයව අතර සැරිසරන වාතය, කොටස් වශයෙන් පිහිටි වාතය මේ වායෝ ධාතුවට අයිති. කය දවන උණුසුම, කය තවන උණුසුම, ආහාර ජීර්ණය කරන උණුසුම, යම් කිසි ශක්ති උණුසුම් ස්වභාවයක් පවතී. ඒ සියල්ල තේජෝ ධාතුවට අයිති. දෙවනු අපි සිහිපත් කළා පඨවි ධාතුවට අයිති දේවල් මහ පොළොවට සමානයි. පඨවි ධාතුවට අයිති සියලු දේවල් සහ මහ පොළොව තුල තියෙන පඨවියයි අතරේ ලොකු වෙනසක් නැහැ. මහ පොළොවට අයිති, මහ පොළොවට බාර දුන්නා. මහ පොළොවයි මේ අභ්‍යන්තර පඨවිය අතර වෙනසක් නැහැ. ඊළඟට ආපෝ ධාතුවට අයිති දේවල් ජලස්කන්ධයට අයිති. ජලයයි මහ ආපෝ ධාතුවෙන් හැදිච්ච පිත්තසම සර්වය අතරේ ලොකු වෙනසක් නැහැ. වායෝ ධාතුවෙන් හැදුණු ආශ්වාස ප්‍රශ්වාසයි මේ හමන හුළඟේ අතරේ ලොකු වෙනසක් නැහැ. තේජෝ ධාතුවෙන් හැදුණු කය දවන තවන උණුසුමයි මේ ගින්නෙන් එන උණුසුමයි අතරේ වෙනසක් නැහැ. ඒ නිසා අපි මහ පොළොවටත්, ජලයටත්, හුළඟටත්, ගින්නටත් සමාන කළා. ඊළඟට පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින් හැදුණු කිසි දෙයක් මම නොවේ, මගේ නොවේ. ඒක තමයි තුන්වෙනි පියවර. පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින් හැදුණු කිසි දෙයක් මම නොවේ, මගේ නොවේ. දැන් අපි සිහිපත් කළේ අභ්‍යන්තර ධාතු. පඨවි ධාතුවෙන් හැදුණු දේවල්, ආපෝ ධාතුවෙන් හැදුණු දේවල්, තේජෝ ධාතුවෙන් හැදුණු දේවල්, වායෝ ධාතුවෙන් හැදුණු දේවල්. එතකොට මේක ධාතු මනසිකාරය විදර්ශනාවක්. විදර්ශනා මූලිකව සමතයක් දියුණු වෙලා අවසන් වෙන භාවනාවක්.
එතකොට මේ භාවනාව සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඊළඟට මෙය කායानुපස්සනාවට අයිතියි. දැන් පහුගිය දින 30 ඇතුළත මේක කරගන්න පුළුවන් වුණාද? පැය 90ක් නිකන් වැරදිලවත් කරගන්න පුළුවන් වෙච්ච අය ඉන්නවද බලන්න. වැරදිලවත් 50ට වැඩියෙන් කරගත්තද? 50ට වැඩියෙන් කරපුවා ඉන්නවා. බොහොම හොඳයි. ඒ කියන්නේ 50ට වඩා හොඳයි. 50ට වැඩියෙන් කළා කියන්නේ. පැය 5කටවත් වඩා කරපුවා අය. පැය 3කට වඩා. පැයකට වඩා. උත්සාහය දරුවද මේක කරන්න එක දවසක් කරේ. අන්නේ දරපු උත්සාහය අතරේ ඔබ මේකට කැප වුණු ප්‍රමාණය මත දැන් ඔබට සතුටක් ඇති. එක එක්කෙනාට වෙනස්. එක එක්කෙනාට වෙනස් සතුටක් තියෙනවා තමන් මේකට කැප වුණු ප්‍රමාණය මත සහ තමන්ට කැප වෙන්න බැරි වෙච්ච ප්‍රමාණය. දින 30ක් ඇතුළත දවසට පැය 3 ගානේ පැය 90ක් කැප විය යුතුයි කියලා අපිට ඉලක්කයක් ලැබුණාම සමාධියක් ආවත් නැතත් ධාතු මනසිකාරය තුළ ඉඳලා උත්සාහ කරලා යම් පමණ ප්‍රමාණයක් කරලා යම් ප්‍රමාණයක් කරගන්න බැරි වුණාට පස්සේ දැන් අපිට අවබෝධයක් එනවා අපි කරපු ටිකයි නොකරපු ටිකයි. මුළු මහත් ජීවිත කාලෙම ගත්තොත් භාවනාවක හිත පිහිටලා තිබ්බ කාලෙට වඩා භාවනාවක හිත නොපිහිටි කාලේ තමයි වැඩි. දැන් මේ කිසි දිනයක් ඔබේ ජීවිතේ නැහැ. කැලෙන්ඩර් වල කොළ ටිකක් කඩලා දාලා පරණ අවුරුදු වල දින පොත් ටිකක් වහලා දාලා ඒ සියලු දේවල් දැන් නැහැ. අලුත් අංකයක් අලුත් අවුරුද්දක ලියනවා. ලියුමක් ලියුවත් ඔබට ඉතුරු වෙන්නේ ඔබ රැස් කරගත්ත ගුණ ධර්මයක් පුරුදු කරපු කුසලයක් පමණයි. ඒ නිසා තමන්ගේ නිරන්තර කැපවීම අවශ්‍යයි. සතිපට්ඨාන සූත්‍රය අන්තිමට කියන ආකාරයට බුදුරජාණන් වහන්සේ වදාළ උපරිම වශයෙන් අවුරුදු 7යි අවම වශයෙන් දවස් 7යි. ඒ ප්‍රතිඵල ලැබෙන්නේ කාටද? නිරන්තර කැපකිරීම තියෙන ශ්‍රාවකයාට. දැන් අපි එහෙම ඉලක්කයක් නොදෙන්න මේ ඉගෙන ගන්න භාවනාවක් සමහරලාට මාසය ඇතුළත දෙපාරක්වත් කරන්නේ. ඒ තරමට වැඩ කටයුතු සහ වගකීම් ප්‍රමාදී දේවල් වහගෙන තමාව අර කුසලය අමතක කළා දානවා. ඒ නිසා තමයි අපිට මෙහෙම හරි පෙළඹවීමක් අවශ්‍ය වෙන්නේ. මේ විදිහේ හරි පෙළඹවීමක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා දැන් යම් විදිහකින් පැය 50කට වඩා කරගත්තා ඉන්නවනම් සමාධියක් නැති වුණාට කමන්නේ. ඔබේ උත්සාහය වැදගත්. ඒ කැපකිරීම වැදගත්. ඒ කැපකිරීම තුළ ඔබ යම් දෙයක යෙදුණා. යම් මානසිකාරයක යෙදුණා. ධාතු මනසිකාරයේ දෙන උත්සාහ කළා. සමහර අයට වෙනසකුත් ඇති, සමහර අයට නැති වෙන්නත් පුළුවන්. කනගාටු වෙන්න එපා. දිගටම කරගෙන යන්න. තමාගේ ජීවිතේට ප්‍රයෝජනයක් පිණිස පවතින කුසලයක්. එතකොටයි අපිට මේ ගමන පවත්වන්න පුළුවන් වෙන්නේ. යම් දෙයක් පවත්වන්න අඛණ්ඩව දෙයක් කරන්න සත්‍යය පුරුදු වෙලා ඉන්නවා. ඒ හැම දෙයක්ම තියෙන අවාසනාවට සසර පැත්තට. සත්‍යය පුරුදු වෙලා ඉන්නවා කන්න. කනවා කියන එක නවත්තලා නැහැ සත්‍යය. මොනවා හරි කනවා. කන්න දෙයක් නැත්තම්, කන්න ව්‍යංජනයක් නැත්තම් වතුර ටිකක් දාන, ලුණු ටිකක් දාන හරි බත් ටිකක් කනවා. බත් නැත්තම් පළතුරු ටිකක් හරි කනවා. පළතුරු නැත්තම් කොළ ටිකක් හරි කනවා.
අල හරි කනවා. වැටකේ අයිස් මාරි බොනවා. නමුත් බුද්ධානුස්සතිය වැඩෙන්නේ නැත්තම් මෛත්‍රිය හරි වඩනවා. මෛත්‍රිය වැඩෙන්නේ නැත්තම් මරණානුස්සතිය හරි වඩනවා. ඒක වැඩෙන්නේ නැත්තම් ආනාපාන සතිය හරි කරනවා. එහෙම නැත්තම් අකුසලයක් නොයි එන්න නොදී ඉරියාපත සිහියෙන් හරි ඉන්නකෝ එහෙම කැපවීමක් භාවනාවට. කාලා බීලා නොමැරී සිටින්න තියෙන කැපවීමෙන් 16න් පංගුවක්වත් නැහැ. එක භාවනාවක් වැඩෙන්නේ නැති වෙද්දි තව භාවනාවක් කරන්න. ඒකට හේතුව සත්වයාගේ කැපවීම තියෙන්නේ සසර පැත්තට. සසරින් එතර වෙන පැත්තට කැප වෙන්නේ නැහැ. ඒකට හේතුව මෙතන තියෙන්නේ ගහගෙන යාමක්. සසර දෙසට අපිව ඇදගෙන යනවා. ගහගෙන යනවා. ගහගෙන යනකොට තමයි එහෙම වෙන්නේ. ගහගෙන යන පැත්තට පීනන්න ලේසියි. සැඩපහර තියෙන පැත්තට පීනන්න හරි ලේසියි. සැඩපහරින් ඈතර වෙන්නයි පීනන්න අමාරු. අපිව ගහගෙන යනවා කාමයේ නම් වූ සැඩපහරේ. කාමෙන් ඈතර වීම කියන දේ අමාරුයි. කාමයේ නම් වූ සැඩපහරේ ගහගෙන යනවා. ඊළඟට අපිව ගහගෙන යනවා භවයේ නම් වූ සැඩපහරේ. භවය අතහරින්න අමාරුයි. කොයි ගියත් නැවත ඉපදෙන්න හිතෙන්නේ. ඉපදුනාම ලැබෙන සැප සම්පත් අතහරින්න හිතෙන්නේ. භවයේ නම් වූ සැඩපහරේ ගහගෙන යනවා. ඊළඟට දෘෂ්ටි නම් වූ සැඩපහරේ ගහගෙන යනවා. නොඑක් নানা ප්‍රකාර දෘෂ්ටි වලට අහුවෙලා ඒ දෘෂ්ටියක් අතහැර ගන්න බැරුව සැඩපහරේ ගහගෙන යනවා. ඊළඟට අවිද්‍යාව නම් වූ සැඩපහරේ ගහගෙන යනවා. එතකොට සසර පැත්තට තමයි සත්වයාගේ පැවැත්ම, කැපවීම, උත්සාහය, වීරිය ඔක්කොම තියෙන්නේ. රස්නයක් ඇඟට එනකොට කොහොම හරි සිසිලස හොයාගෙන යනවා. සීතලක් එනකොට මොනවා හරි ගෝණියක් හරි පොරව ගන්නවා. පොරවගෙන උෂ්ණත්වය හොයා ගන්නවා. ඒත් තමාරු නම් මේ ගිනි ගොඩක් පත්තු කරලා ඊළඟට හරි වෙලා ඉන්නවා. ඒ වුණාට රාග ගින්නෙන් පිච්චෙනකොට, රාග ගින්නෙන් එන දැවිල්ල සංසිඳවන්න විරාගී සිසිලස හොයාගෙන යන්නේ. සත්වයා රාග ගින්නට පයින්නවා. ඊළඟට ද්වේෂ ගින්නෙන් දැවෙනකොට වීත දෝෂී මෛත්‍රී සිසිලස, මෛත්‍රී ශාන්තිය සොයාගෙන යන්නේ. සත්වයා ද්වේෂ ගින්නට පයින්නවා. මෝහ ගින්නෙන් දැවෙනකොට ප්‍රඥාව නම් වූ, විද්‍යාව නම් වූ ආලෝකය සොයාගෙන යන්නේ. සිසිලස සොයාගෙන යන්නේ. මෝහ ජාලේ පැටලෙමින් ඒ ගින්නට පයින්නවා. සත්වයාගේ දිශාව හැරිලා තියෙන්නේ සසරට. සත්වයාගේ ගමනේ නැවේ, නෞකාවේ දිශාව තියෙන්නේ සසරට. සසරින් එතර වීමට හරව ගන්න එක තමයි අමාරු වෙලා තියෙන්නේ. ඒ එතර වීම පැත්තට තමන්ගේ දිසානතේ හැරිලා නැහැ කියලා තමන්ට තේරෙන්නේ නැත්තේ අවිද්‍යාවයි ප්‍රමාදය නිසා. මේ මසුරුකමයි ප්‍රමාදය නිසා. මසුරුකමයි ප්‍රමාදය නිසා තමන්ට තේරෙන්නේ තමාගේ දිසානතිය සසරටයි තියෙන්නේ කියලා. එතකොට මසුරුකම නිසා පමා වෙනවා. ඒ පමාව තමාගේ ජීවිතේ නැවත සංසාරයට ඇදලා දානවා. එතකොට මේ වගේ අපි කරන කියන දේවල් වලින් කලාතුරකින් දෙයක් නම් සසරෙන් එතර වෙන්න අපි කරන්නේ. බහුතරයක් දේවල් කරන්නේ සසරේ යන පැත්තට නම් මේ සැඩපහරෙම ඉඳීවි. තව වර්ෂ 10 ගානකට පස්සෙත් සැඩපහරින් ඈතර වෙලා නැතු.
මොකද මේ සැඩපහරින් ඈතර වෙන්න මාර්ගය සහ ක්‍රමය පිළිවෙත ඈතර වෙන්න පීනන හැටි අහන්න ලැබෙන්නේ මේ සැඩපහර තියෙන සසරේ ඊටාම කලාතුරකින් අවස්ථාවක. කල්ප 100ක්ම මේ සංසාර සැඩපහර ගසාගෙන යනකොට කල්ප 100 තුල මිනිස්සු කෝටි ප්‍රකෝටි ගණන් ඉපදුණා. ඒ කල්ප 100ටම සැඩපහරින් ඈතර වෙන හැටි අහන්න ලැබුණේ 7 වතාවයි. කල්ප 100ටම සැඩපහරින් ඈතර වෙන හැටි අහන්න ලැබුණේ 7 වතාවයි. පළවෙනි අවස්ථාව ලැබුණේ විපස්සී බුද්ධ ශාසනයේ. දෙවනුව සිඛී බුද්ධ ශාසනයේ. තුන්වෙනුව වෙස්සපු බුද්ධ ශාසනයේ. හතරවෙනුව කකුසඳ බුද්ධ ශාසනයේ. ඊළඟට කොණාගමන බුද්ධ ශාසනයේ. ඊළඟට කාශ්‍යප බුද්ධ ශාසනයේ. ඊළඟට ගෞතම බුද්ධ ශාසනයේ. කොයි කාලෙද ගෞතම බුද්ධ ශාසනයේ සැඩපහරෙන් ඈතර වීම ආන්න ලැබිලා ඉවරුනේ කොයි කාලෙද? දැන් කාශ්‍යප බුද්ධ ශාසනයේ සැඩපහරින් ඈතර වෙන හැටි අහන්න ලැබිලා ඒක ඉවර වෙලා කොච්චර කල්ද? අවුරුදු 1000 ගණන් ගිහිල්ලා. විපස්සී බුද්ධ ශාසනයේ සැඩපහරින් ඈතර වෙන හැටි අහන්න ලැබිලා ඉවර වෙලා කොච්චර කල්ද? කල්ප 91ක් ගිහිල්ලා. ගෞතම බුද්ධ ශාසනයේ සැඩපහරින් ඈතර වෙන හැටි අහන්න ලැබිලා ඉවර වෙලා කොච්චර කල්ද? තාම ඉවර නෑ. තව මේ අවස්ථාව ඉවර වෙලා නෑ. තාම ඇහෙනවා. තවම ඇහෙනවා. ඔබට සැඩපහරින් ඈතර වෙන්න පුළුවන්. සැඩපහරින් ඈතර වෙන්න මේකයි කරන්න තියෙන්නේ. මේ විදිහට ගියොත් ඔබට මේ සසරින් ඈතර වෙන්න පුළුවන්. මේ විදිහට කළොත් ඔබ මේකෙන් ගැලවෙනවා. කම්පුරා දැන් මාර්ගයත් ප්‍රතිපදාවත් විමුක්තියත් ශ්‍රවණය වෙනවා. හැබැයි තව ටික කාලෙකින් ඒක අවසන් වෙලා යනවා. ඒක අවසන් වෙන්න කලින් සංසාරේ සැඩපහර ගහගෙන යන අතරදිම ඈතර වෙන හැටි අහන්න ලැබිච්ච අපි යම් වාසනාවන්ත පිරිසක්. හැබැයි ඒක අහගෙන ඉඳලා ගුවන් විදුලියකින් ඇහෙන දෙයක් අහගෙන බස් එකෙන් බැහැලා යනවා වගේ ඈතර වෙන විදිය අහගෙන ඉඳලා සැඩපහරටම එකතු වුණොත් ඒ තරම් අවාසනාවකුත් තවත් නැහැ. අපිට හිතුණට වාසනාවක් කියලා අහගෙන ඉඳලා ඈතර වෙන්න උත්සාහ කරන්නේ නැතුව සැඩපහරටම එකතු වුණොත් නැවත අබුද්ධෝත්පාද කාලයකට එකතු වෙන්න ලැබුණොත් ඒ තරම් අවාසනාවන්ත පිරිසක් තවත් නැහැ. එතකොට අපේ ජීවිතේ අපි කුසලයේ බලවත් කරගන්න ඕනේ. පින බලවත් කරගන්න ඕනේ. ඒ සඳහා උපකාරී වෙන පළවෙනිම මුල්ම ශ්‍රේෂ්ඨම කුසලය තමයි අප්‍රමාදය. කොමක්ද ඉහළින්ම තියෙන්නේ? අප්‍රමාදය. කුසල් දහම් අතර අග්‍රම කුසලය කියන අප්‍රමාදය. අග්‍රම කුසලයේ අප්‍රමාදේ බවට පත් වෙන්නේ අප්‍රමාදේ නිසා සියලු කුසල් උපදව ගන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ අවසන් බුද්ධ අනුශාසනාවේ වදාළේ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. සියලු සංස්කාර ධර්මයන් නැසී වෙනසී යනවා, වෙනස් ස්වභාවයකට පත් වෙනවා. ඒ නිසා ජීවිතයට එකතු කරගත යුතු දේ තමයි කුසල් දහම් වල අප්‍රමාදීව වාසය කිරීම. අප්‍රමාදී වූ කෙනා අමෘතය වැළඳුවා වගේ. පමා වූ කෙනා මරණය හා එකතු වුණා වගේ. මරණය හා එකතු වෙච්ච පුද්ගලයෙක් මල කඳක්. කිසි දෙයක් මේ ලෝකෙ වෙන දේවල් දන්නේ නැහැ. මල කඳ ඉස්සරහා අඬන දොඩන කෙනෙක් ගැනවත් මල කඳට හැඟීමක් නැහැ. අඩු ගානේ මල කඳට සිද්ධ වෙන දේවත් මල කඳ දන්නේ නැහැ. මල කුණ ගිනි තියනවද? පස් වලට යට කරනවද? සත්තු කනවද? මල කඳ දන්නේ නැහැ.
ප්‍රමාදී වුණු පුද්ගලයාගේ ස්වභාවය යන්නේ වගේ. ප්‍රමාදී වුණු පුද්ගලයා බාහිර ලෝකෙට වෙන කිසි දෙයක් එයාට වැටහීමක් නැහැ. ඒකට හේතුව එයා මල කඳක් වගේ. ප්‍රමාදී වූ පුද්ගලයා තමාගේ ජීවිතයට වෙන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. මේකට හේතුව එයා මල කඳක් වගේ. ප්‍රමාදී වුණු පුද්ගලයා තමන්ගේ ලෝකේ වටේ යාට පේනවා. ගස්වල කොළ හැදෙනවා. හැදෙන කොළ මෝරනවා. මෝරලා වේලිලා වැටෙනවා. ඊළඟට ප්‍රමාදී වුණු පුද්ගලයාගේ වටේ ගස්වල මල් පිපෙනවා. මල් වලින් ගෙඩි හැදෙනවා. මල් පෙති වැටෙනවා. ගෙඩි ඉදෙනවා. ගෙඩි කුණු වෙනවා වැටෙනවා පේනවා. ඒ කිසි දෙයක් ප්‍රමාදී පුද්ගලයාගේ ජීවිතය වෙනස් කරන්නේ නැහැ. ඒකට හේතුව මේ ලෝකේ හටගන්න වෙනසෙන ස්වභාවය ප්‍රමාදී පුද්ගලයාට පේන්නේ නැහැ. මල කඳක් වගේ. ප්‍රමාදී පුද්ගලයාගේ හිස මත තියෙන කෙස් සුදු වෙලා යනවා. අනිත් අය වගේම ප්‍රමාදී පුද්ගලයාගේ දත් වැටෙනවා. ප්‍රමාදී පුද්ගලයාගේ ඇඟ රැලි වැටෙනවා. හැබැයි ප්‍රමාදී පුද්ගලයාට අවබෝධ වෙන්නේ නැහැ මේක අනිත්‍යයි. නැසී වෙනසී යනවා. නැවත මා කුමකටද මේ වන්දේකට ඇලෙන්නේ? කිසි දෙයක් වැටෙන්නේ නැහැ. තමාගේ ශරීරයට වෙන දේ ගැන දන්නේ නැති මල කඳක් වගේ. ප්‍රමාදී පුද්ගලයා කිසි දෙයක් තේරුම් ගන්නේ නැහැ. මල කඳකට සමානයි. අප්‍රමාදී පුද්ගලයා අමෘතේ වැළඳුවා වගේ. මිය යන්නේ නැති කෙනෙක්. මල කඳ කියන ඉරණමෙන් ඈත් වුණා. මල කඳක් නෙමෙයි නම් ඇස් පේනවා. පේන ඇස් වලින් අප්‍රමාදී පුද්ගලයා දකිනවා තමාගේ බාහිරත් ලෝකය වෙනස් වෙලා ගිහිල්ලා නැසී වෙනසී යන හැටි. මල කඳක් නොවේ නම් කන් දෙක ඇහෙනවා. අන්නේ ඇහෙන කන් දෙකෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කරන ධර්මයේ තමාගේ ජීවිතේ අවබෝධය පිණිස භාවිතා කරනවා. අප්‍රමාදී පිණිස භාවිතා කරනවා. කුසලයේ පිණිස භාවිතා කරනවා. අප්‍රමාදී පුද්ගලයා තමාගේ කයට දැනෙන පහස, දිවට දැනෙන රස, නාසයට දැනෙන ගඳ සුවඳ, සිතට දැනෙන සිතිවිලි ගැන අවදියෙන් යුක්තව බලනවා. එයාට තේරෙනවා මේ දේවල් වෙනස් වෙනවා. මල කඳකට තමයි වෙනස් වීම තේරෙන්නේ නැත්තේ. මල කඳකට තමයි කුණු වීම තේරෙන්නේ නැත්තේ. නමුත් පණ තියෙන මිනිස්සෙක්ගේ අතක් කුණු වෙනකොට පණ තියෙන මිනිස්සයාට ඒක තේරෙනවා. පණ තියෙන මිනිස්සෙක්ගේ ඇඟ ගිනි ගන්නකොට පණ තියෙන මිනිස්සයාට ඒක තේරෙනවා. පණ තියෙන මිනිස්සෙකුගේ ඇඟට සත්තු අහලා කෑලි කෑලි කඩා ගන්නකොට ඒවත් තේරෙනවා. මොකද ඒක නා මැරිච්ච කෙනෙක් නෙමෙයි. අන්න ඒ වගේ අප්‍රමාදී කෙනා අමූර්තය වැළඳුවා වගේ අමරණීය කෙනෙක් බවට පත් වෙනකොට එයා දකිනවා මේ ලෝකේ තමාගේ හිස මත හිස මුදුනේම කෙස් වෙනස් පාටකට හැරිලා වෙනස් වෙලා යනවා. හිස මුදුනේම තියෙන අනිත්‍ය ස්වභාවය. යටිපතුලෙන් ඉහළට හිස කෙස් වලින් පහළට හැමකින් වැසී තිබෙන සෑම තැනකම තියෙන්නේ නැසී වෙනසී යන ස්වභාවයයි කියලා. අප්‍රමාදී පුද්ගලයා දැස් සැරලා සවන්පත් විදහාගෙන ප්‍රඥාවෙන් තේරුම් ගන්න උත්සාහ කරනවා. අන්නේ අප්‍රමාදී පුද්ගලයා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ ලබා ගන්නේ. අප්‍රමාදී පුද්ගලයන්ගේ ඥාතියා බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. මොකද මේ ලෝකේ යමෙක් අප්‍රමාදී වුණා නම් අග්‍රම අප්‍රමාදී වූ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ. බෝසත් අවදීදී බෝසත් භවයන් වලත් අවසන් භවයේදීත් අප්‍රමාදී අග්‍රස්ථානයේ හිටියේ බෝසතාණන් වහන්සේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ සාක්ෂාත් කළේ. බෝසතාණන් වහන්සේ කොච්චර අප්‍රමාදී අග්‍රම තැන හිටියද කියනවනම් අවුරුදු 10 ගණන් ආයුෂ තියෙන සුනෙත් වගේ ශ්‍රාවකෙක් ශාස්ත්‍රවල වගේ ඉඳලා බෝසතාණන් වහන්සේ මේ තන අග තනකොළ ගහක කෙළවරේ රැඳෙන පිනිබින්දුවක් ඉර එළිය වැටෙනකොට වේලිලා යනවා වගේ ඊ타ත්ම පුංචි මොහොතයි
මේ කය තියෙන්නේ කියලා. අප්‍රමාදයේ උපදවා ගත්ත කෙනෙක්. අවුරුදු 10 ගානක් අවශ්‍ය තියෙන කාලෙත් ජීවිතය අස්තිරයි කියලා සිහි කරන්න තරම් අප්‍රමාදයක් උන්වහන්සේ තුළ පිහිටලා තිබ්බා. ප්‍රමාදී පුද්ගලයන්ගේ මල කඳන් වගේ ඉන්න පුද්ගලයන්ගේ ඥාතිය මේ ලෝකයේ ප්‍රමාදයෙන් අගතැන්පත් කෙනා. නමුත් අපිට අප්‍රමාදී පුද්ගලෙක් බවට පත් වෙන්න පුළුවන් වුණොත් අපේ ඥාතිය බවට පත් වෙන්නේ අප්‍රමාදී අගතැන්පත් කෙනා. එතකොට මෙන්න මේ වෙනස අපේ ජීවිතයට ඇති කර ගන්නට අපේ තීරණයක් බොහොම වැදගත් වෙනවා. ඒ තමයි මාගේ ගමනේ දිශානතිය මා හරවගන්නේ සසරටද සසරින් එතරටද ප්‍රමාදයටද අප්‍රමාදයටද අකුසලයටද කුසලයටද අන්නේ තීරණය මත කෙනෙකුගේ ගමන සාත්පසින්ම වෙනස් වෙලා යනවා. ඉතින් ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අප්‍රමාදීව සිත පිහිටවා ගත යුතු ධර්මයක් විදිහට වදාළ දෙයක් තමයි සතිපට්ඨානය කියන්නේ. අප්‍රමාදීව සිහියේ තියාගත යුතු සිහිය පිහිටව ගත යුතු තැනක්. ඒ අතරින් කායානුපස්සනාවට අයිති කොටසක් තමයි ධාතු මනසිකාරය. ඒ ධාතු මනසිකාරය තමයි අපි ගිය වතාවේ සාකච්ඡා කළේ. ඒ ධාතු මනසිකාරයේ එක කොටසක්. අභ්‍යන්තර වශයෙන් සතර මහා ධාතුන්ගේ සකස් වුණු ස්වභාවය නුවණින් විමසී අපිට දැන් ඉතුරු වෙලා තියෙනවා බාහිර වශයෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වුණු ස්වභාවය කොහොමද මේ භාවනාව තුළ සිහිපත් කරගන්නේ කියලා බලන්න. දැන් බහුල වශයෙන් අභ්‍යන්තරය ගැන සිහිපත් කරනකොට මේ භාවනාවේදී සිද්ධ වෙන දේ තමයි මූලික ස්වභාවයන් 4ක් විදියට ශරීරය දකිනවා. ඒක තමයි සම්පූර්ණයෙන්ම කරන දේ. එතනින් එහාට දෙයක් නැහැ. දැන් තමන්ගේ පවුල, තමන්ගේ පිරිස, තමන්ගේ පවුල කියලා හිතනකොට ඒකට තමන්ගේ ගේ අයිති නැහැ. මොකද ගේ මාරු කරගෙන වෙන තැනකුණත් ඒ කට්ටියට ඉන්න පුළුවන්. එතකොට අපේ පවුල ඉන්නවා කියලා කියන්න නම් අම්මයි තාත්තයි, එහෙම නැත්නම් අම්මයි තාත්තයි නැත්නම් අපි හිතමු ස්වාමියා භාර්යාව දරුවෝ අපේ පවුලේ ඉන්නවා. එතකොට අපි හිතමු මේ පිරිස ගේ මාරු කරලා වෙන තැනකට යනවා. එතකොට වෙන පවුලක් නෙමෙයි. ඒගොල්ලෝ කියන්නේ මේ අපේ පවුලම තමයි මෙතන ඉන්නේ. අපේ පවුලේ කට්ටිය දැන් මෙතන පදිංචිලා ඉන්නේ. එතකොට එහෙනම් ඒ පිරිස ගැන කතා කරන්ති අත්‍යවශ්‍ය අංග ටික තමයි මේ පවුලේ ඥාතිය ටික. අම්මා තාත්තා දරුවෝ නැත්තම් ස්වාමියා භාර්යාව දරුවෝ. අන්න ඒ වගේ දැන් මේ තමායයි සලකන දේ කායික ස්වභාවය කුමන තැනක ගත්තත් මේ ස්වභාවයන් 4න් තමයි කායික ස්වභාවය තියෙන්නේ. ඒ ස්වභාවයන් 4 තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. අභ්‍යන්තරිකව ගත්තොත් දැන් තමාගේ ශරීරය, ඔබේ ශරීරය කියලා හිතන්න. තමාගේ සලකන ශරීරය ගැන හිතනකොට අනිත් ශරීර ටික ඔක්කොම බාහිර ශරීර. තමාගේ සලකන ශරීරය හැදිලා තියෙන්නේ තදගතියෙන් යුක්ත ස්වභාවයන්ගේ එකතුවකින්. ඊළඟට තෙතගතියෙන් යුක්ත ස්වභාවයන්ගේ එකතුවකින්. වායුමය ස්වභාවයන්ගේ එකතුවකින්. උණුසුම් ස්වභාවයන්ගේ එකතුවකින්. ඊළඟට තමාගේ කය අපි හිතමු ගවයෙකුගේ ශරීරයක් නම් එතන මොකද්ද තියෙන්නේ? තද ගතියෙන් යුක්ත ස්වභාවයන් ටිකක් තියෙනවා එතන. තෙත ගතියෙන් යුක්ත ස්වභාවයන් ටිකක් තියෙනවා. වායුමය ස්වභාවයක් තියෙනවා. උණුසුම් ස්වභාවයක් තියෙනවා.
ඊළඟට දියේ ඉන්න සත්වෙක් ගත්තොත් මාළුවෙක් වෙලා ඉපදුණා කියලා හිතන්න. එතනත් අතට අහු වෙනවා මාළුවා. තද ගතිය උත් ස්වභාවයක් තියෙනවා. මාළුවාගේ ඇඟ ඇතුලේ ගත්තොත් ලේ සැරවීමක් තියෙනවා. තෙත ගතිය උත් ස්වභාවයක් තියෙනවා. ඊළඟට වායුමය ස්වභාවයක් තියෙනවා. ඊළඟට යම් උණුසුමක් තියෙනවා. මේ ස්වභාවයන් හතරයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට කායික ස්වභාවයන් පිහිටනවා නම් මේ ස්වභාවයන් හතර තමයි තියෙන්නේ. දැන් සමහර සත්වයන්ගේ මේ පඨවි ස්වභාවය මිනිසුන්ට වඩා අඩුයි. එතකොට මේ ඇටකටු වගේ දේවල් මේ තරම් හයිය නැහැ. සමහර සත්වයන්ගේ හැම මේ තරම් හයිය නැහැ. මස් මේ තරම් හයිය නැහැ. සමහර සත්වයන් මැරිච්ච ගමන් මස් දිය වෙලා යනවා. දැන් ඔය සමහර කකුලෝ වගේ සමහර සත්තු මැරුණු ගමන් දිය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වගේ මේ ඊටාම වෙනස් ස්වභාවයකට තියෙනවා. නමුත් මේ හතරම තමයි තියෙන්නේ. මොනවද මේ හතර? පඨවි ස්වභාවය, ආපෝ ස්වභාවය, තේජෝ ස්වභාවය, වායෝ ස්වභාවය. එතකොට අභ්‍යන්තර වශයෙන් ගත්තොත් කුමන ශරීරයක් තිබ්බත් මේ ස්වභාවයන් හතරම තමයි තියෙන්නේ. දැන් දිව්‍ය ශරීරයක් ගත්තත් දිව්‍යමය සලුපිලි ගැන කතා වෙනවා නම් ඒ තියෙන්නේ රූපයයි. ඊළඟට දිව්‍යමය ආභරණ ගැන කතා වෙනවා නම් ඒ කතා වෙන්නේ රූපය ගැන. දිව්‍ය මාලිගා ගැන ඇඳපුටු ගැන කතා වෙනවා නම් ඒ තියෙන්නේ රූපයයි. දිව්‍ය ලෝකේ මල් ගැන කතා වෙනවා නම් ඒ තියෙන්නේ රූපයයි. එතකොට දිව්‍ය ලෝකෙත් තියෙන්නේ රූපය. එකම දේ මනුස්ස ලෝකේ රූපේ තරම් ගොරෝසු නැහැ. සියුම්. නමුත් ඒ සියුම් ස්වභාවය ඒ දිවිවරුන්ට සැප විඳින්න පුළුවන් ස්වභාවයක්. දැන් මනුස්ස ලෝකේ මිනිස්යාගේ රූපේ ගොරෝසු නිසා සියුම් රූපෙන් සැප විඳින්න අමාරුයි මනුස්සයාට. නමුත් දෙවිවරුන්ගේ ශරීරයත් සියුම් නිසා සියුම් රූපයන්ගෙන් සැප විඳින්න පුළුවන්. ඒකේ ඒ තලයන්ට සාපේක්ෂව තියෙන දෙයක්. දැන් සමහර සත්තු ඉන්නවා. ඒ සත්තුන්ට කිරිමැටි කාලා ජීවත් වෙන්න පුළුවන්. කෙලින්ම පසටම සම්බන්ධ දෙයක් කාලා ජීවත් වෙන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ට ඒක බෑ. මිනිසුන්ගේ තත්ත්වයේදී ඒක වෙනස්. මිනිස්සුන්ට ඊට වඩා මෘදු වෙන්න ඕනේ. නමුත් සත්ත්ව කොටස් ඉන්නවා පස් කාලා පස් ගිලින සත්තු ඉන්නවා. කිරිමැටි ගිලින සත්තු ඉන්නවා. එතකොට මේ තලයේදී ඒක සැපේ පිණිස පවතිනවා. ජීවිත පැවැත්ම පිණිස පවතිනවා. මිනිස් ලෝකෙදී ඊට වඩා වෙනස් ප්‍රනීත තත්ත්වයක්. දිව්‍ය ලෝකෙදී ඊටත් වඩා ප්‍රනීත රූපයක් අවශ්‍ය වෙනවා සත්‍යයේ පැවැත්ම පිණිස. මෙන්න මේ විදිහට ලෝකෙන් ලෝකෙට භවයෙන් භවයට අභ්‍යන්තර වශයෙන් තියෙන ස්වභාවයන් හතර සත්‍යා සැප පිණිස දුක පිණිස තමන්ගේ ජීවිතයට ගනුදෙනු කර ගන්නවා. මෙන්න මේ ස්වභාවයන් අතර ධාතු මනසිකාරදී අවබෝධ කරන්නේ තවදුරටත් කෙස් විදියට දකින්නේ හැම විදියට දකින්නේ මූණ දිහා බලනකොට අතපය දිහා බලනකොට අත විදියට ඇඟිලි නියපොතු විදියට බලන්නේ ධාතු මනසිකාරය දෙන ශ්‍රාවකයා දකින්නේ තද ගතිය යුක්ත දෙයක් නම් පඨවි, තෙත ගතිය යුක්ත දෙයක් නම් ආපෝ, හමා යන දෙයක් නම් වායෝ, උණුසුම් දෙයක් නම් තේජෝ. එහෙමයි දකින්නේ. එතනින් එහාට වෙන කිසි වෙනසක් දකින්නේ කෙස් සහ හම අතරේ වෙනසක්වත් දකින්නේ ඒ සියල්ල පඨවි. ඊළඟට පිටසෙම සරව ලේදහඩිය සියල්ල ආපෝ. ඒක හරියට යම් කිසි වාසගමක් අයිති නෑ පිරිසක් ඉන්නවනම් ඒ ඥාතීන්ගේ මූණු කොච්චර වෙනස් වුණත් ඒ ඥාතීන් මොන රස්සාව කළත් මොන වයසෙන් හිටියත් ඒ වාසගමින් ඒ අයව අඳුනනවා. ඒ වාසගමින් ඒ අයව අඳුන ගන්නවා. මෙයා මෙන්න මේ ජාතිය කෙනෙක්, මෙයා සිල්වා කෙනෙක්, මෙයා ප්‍රනාන්දු කෙනෙක් කිය මේ අදාළ වාසගම දා ගන්නවා. අන්න ඒ වගේ
දැන් අපිටත් තියෙනවා ඒ වගේ වාසගම් 4ක නෑයෝ 4 දෙනෙක්. ඒ නෑයෝ 4 දෙනා සර්පයෝ 4 දෙනෙක් කියලාත් එක තැනක බුද්ධ දේශනාවක තියෙනවා. එක නෑයෙකුගේ වාසගම තමයි මොකද්ද? පඨවි ධාතු. පඨවි ධාතු කියන වාසගම යටතේ ඥාතීන් 20 දෙනෙක් ඉන්නවා. කවුද නෑයෝ 20 දෙනා? කේස්. එතකොට කේස් කියන්නේ මුල් නම. නේද? මුල් නම. දැන් අපි ගත්තොත් එරික් ප්‍රනාන්දු කියනවා. නේද? එතකොට මුල් නම එරික් ඊළඟට ප්‍රනාන්දු. අන්න ඒ වගේ මේ මුල් නම මොකද්ද? කේස්. අපිට කේස් වැඩක් නැහැ. අපි නෑයෝ ටික එකට එකතු කරගත්තොත් මේ ඔක්කොම ප්‍රනාන්දුලා. මොකද්ද එතකොට වාසගම පළවෙනි වාසගම? පඨවි. පඨවි වාසගම ඇතුලේ ඉන්න නෑයෝ ටික එකට එකතු කරන් පඨවි ධාතුව. කේස්, ලෝම, නිය, දත්, සම, මස්, නහරවැල්, ඇටකටු, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, පෙනහළු, අග්න්‍යාස, පිත්තාස, බඩවැල්, ආමාශය, අසූචි, මොළය. දැන් මේ බඩදිව ඇලදිව කියලා කියන්නේ සිංහලෙන් අග්න්‍යාසි පිත්තාසට කියන නම් දෙකක්. ඉතින් ඒක කොහොම මතක තියාගත්තත් කමන්නේ. සමහර අය මේ දෙකත් එක්ක හිතනවා. එතකොට 34ක් වෙනවා. අග්න්‍යාසි පිත්තාසි බඩදිව ඇලදිව එහෙම කරන්න එපා. ඒ අදාළ කොටස් ගන්නට Tamanට හුරු පුරුදු නම දාගන්න. කොටස් 20යි. එතකොට මෙන්න මේ කොටස් ටික අයිති පඨවි ධාතුවට. ඊළඟට තව වාසගමකින් නෑයෝ ටිකක් එකතු වෙලා ඉන්නවා දැන්. ඒ තමයි ආපෝ කියන වාසගම. ආපෝ කියන වාසගම යටතේ ඉන්න නෑයෝ ටික කවුද? පිත්ත, සෙම, සැරව, ලේ, දාඩිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍ර. දැන් අපි මුල් නමේ මුල් කෑලි ටික ගැන අවධානය යොමු කරන්නේ. අපි මේ කොටස් සියල්ලම දැක්කොත් හිතන්නේ මේ ආපෝ කෙනෙක් කරකේ හිතන ප්‍රනාන්දු කෙනෙක්, සිල්වා කෙනෙක්, දිසානායක කෙනෙක්. කොහොමද අපි හිතන්න ඕනේ? මේ ආපෝ කෙනෙක් කියලා හිතන්නේ. අන්නේ විදිහට දැකීමයි ධාතු මනසිකාරය කියන්නේ. මේ මානසිකාර්ය හරියට ධාතු මානසිකාර්ය පවත්වනකොට දකින්නේ දැන් ආපෝ කෙනෙක්, ආපෝ ස්වභාවය. එතනින් එහාට වෙන වෙනම දකින්නේ. වෙන වෙනම දකින වෙන භාවනාවක් තියෙනවා. ඒක තමයි පිළිකුල් භාවනාව. ඒක මේකට පටල ගන්නෙත් නැහැ. ඊළඟ වාසගම මොකක්ද? තේජෝ කියන්නේ උණුසුම. මොකක්ද මේ කට්ටිය කවුද? නෑයෝ ටික. කය දවන උණුසුම, කය තවන උණුසුම, ආහාර ජීර්ණය කරන උණුසුම, කය වයසටපත් කරන උණුසුම, ශක්ති ස්වභාව මේ ඔක්කොම ඇති තේජෝ කියන වාසගමටයි. දැන් මේ හැම දෙයක්ම දකින්නේ තේජෝ කියලා දකින්න ඕන. හතරවෙනි නෑ පරම්පරාව කවුද? වායෝ. කවුද නෑයෝ ටික? ආශ්වාස ප්‍රශ්වාස වාතය, මුඛයෙන් පිටවන වාතය, පිටුපසින් පිටවන වාතය, ශරීරයේ කොටස් වශයෙන් පීටි වාතය, අවයව අතරේ සැරිසරන වාතය කියන මේ වාත කොටස් සියල්ලයිති වායෝ කියන වාසගමට. මෙන්න මේ ධාතු ස්වභාවය, එහෙම නැත්නම් ධාතු කියන අර්ථය, මූලික ස්වභාවය කියන එකේ තේරුම තමයි ඒ සියල්ලම එක කුලකයකට දාලා බලනවා. එකම තැනක ඒක දකින්නේ. ඒක වෙනස් කරගන්න. ඒකයි මූලික ස්වභාවයක් කියන්නේ. එයාගේ මූලික ලක්ෂණයක්. අර අපි ගිය වතාවේ සීකලා වගේ චීන ජාතික හොඳට අඳුර ගන්න පුළුවන්. ඊළඟට ලංකා ඉන්දියාව අය වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. අප්‍රිකාව අය වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. සුදු ජාතිකයෝ වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමන් මේ මිනිස් කොට්ටාස 4ක් වෙන් කරලා තේරුම් ගන්නවා වගේ මේ කය තුල පවතින පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන කොටස් 4ට අයිති දේවල් ඒ විදිහටම දකිනවා. ඒක තමයි ධාතු මනසිකාරය කියන්නේ.
ඉතින් මේක බුදුරජාණන් වහන්සේ උපමාවක් විදිහට වදාලා දක්කෝ ගෝඝාතකෝ වා ගෝඝාතකං ස්තේවාසීවා යම් කිසි දක්ෂ ගවඝාතකෙක් හරි ගවඝාතකයාගේ අන්තේවාසිකෙක් කියන්නේ ගෝලයෙක් හරි එයා මොකද කරන්නේ ගාවින් වදිත්වා චාතුම් මහපතේ බිලසෝ පටි විභජිත්වා නිසින්නවස්ස මේ හතරමං හන්දියක මේ ගවයක් අරගෙන ඒ ගවයව කෑලි වලින් වෙන් කරලා තියලා තියනවා වගේ. කෑලි වලින් ගවයව වෙන් කරලා තිබ්බට පස්සේ ගවයා කියලා නෙමෙයි දකින්නේ. මස් විදිහට දකිනවා, හැම විදිහට දකිනවා, ඇටකටු විදිහට දකිනවා. ඒ ගවයා හැදෙන්න උපකාර වෙච්ච දේවල් වෙන්ව දකිනවා. අන්න ඒ වගේ පඨවි ධාතුවෙන් හැදුණු දේවල් පඨවි ධාතුවේ ගොඩ විදිහට තේරුම් ගන්න ඕනේ. ආපෝ ධාතුවෙන් හැදුණු දේවල් ආපෝ ධාතුවේ ගොඩ විදිහට තේරුම් ගන්නවා. තේජෝ ධාතුවෙන් හැදුණු දේවල් තේජෝ ධාතුවෙන් හැදුණු කොටස් විදිහට තේරුම් ගන්නවා. වායෝ ධාතුවෙන් හැදුණු දේවල් වායෝ ධාතුවෙන් හැදුණු දෙයක් විදිහට තේරුම් ගන්නවා. මෙහෙම තේරුම් ගන්නකොට අපිට මේ මුළු මහත් හොඳට ශරීරයේ පුරාවට මේක පැතිරලා යද්දී මුළු මහා සසර පුරාවටම අපිට කයක් ලැබුණා නම් අපිට ඒ කය හදලා දුන්නේ මේ ඥාති පරම්පරා හතරමයි කියලා තේරෙනවා. මුළු මහත් සසර පුරාවටම අපිට ලැබුණු ශරීර සියල්ල අපි ගත්තොත් ඊටාම සුන්දර ශරීරයක් වෙන්නත් පුළුවන්. ශක්තිමත් ශරීරයක් වෙන්නත් පුළුවන්. ප්‍රසිද්ධ ශරීරයක් වෙන්නත් පුළුවන්. සෑම කයක්ම අපිට සංසාරයේ හැදුනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර එකතුවෙන්. වෙන විදිහකට නෙමෙයි. එතකොට එහෙනම් අනාගතේ කයක් හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් එකතු වෙලා. මීට වඩා වෙනස් ස්වභාවයක් කයකට එකතු වෙන්නේ නැහැ. මේ ස්වභාවයම තමයි තියෙන්නේ. එතකොට අභ්‍යන්තර කායික ස්වභාවය ගැන මේ ආකාරයෙන් තේරුම් ගන්නවා. ඊළඟට මේ ශ්‍රාවකයා විසින් කල්පනා කරනවා නෝනින් විමසීමට පක්ෂව තවත් පියවරක් අභ්‍යන්තර වශයෙන් මෙනෙහි කරනකොට අත්ති කායෝ තිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය. ඒ කියන්නේ මේ තමාගේ යයි සලකන මේ කය කෙරෙහි මනාකොට සිහිය පවත්වමින් වාසය කරනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වුණු කය කෙරෙහි මනාකොට සිහිය පවත්වනවා. කොහොමද සිහිය පවත්වන්නේ? සිහියත් ඥානයත් වෙන් වෙන්නේ නැති ආකාරයට නෝනත් පිහිටනවා සිහියත් පිහිටනවා. ඊළඟට අනිශ්චිතෝච විහෙරති කෙලෙස් සහගතව ආශ්‍රය කරන්න යන්නේ. ඒ කියන්නේ පඨවි ධාතුවෙන් හැදුණු කිසි කොටසක් කෙලෙස් සහගතව ඇසුරු කරන්න යන්නේ. ආපෝ ධාතුවෙන් හැදුණු කිසි කොටසක් කෙලෙස් සහගතව ඇසුරු කරන්න යන්නේ. තේජෝ ධාතුවෙන් හැදුණු කිසි කොටසක් කෙලෙස් සහගතව ඇසුරු කරන්න යන්නේ. ඒ තුලින් තමයි මේ ශ්‍රාවකයා තමන්ගේ සිහියත් නුවණත් රැකගන්නේ. නැත්තම් මේ ඥාති පරම්පරා හතර කෙලෙස් සහගතව ඇසුරු කළොත් වෙන්නේ සිහියත් නැති වෙලා යනවා නුවණත් නැති වෙලා යනවා. දැන් ඕගලන්ට ඉන්න ඥාති පරම්පරා අවුරුද්දට එකතු වුණාට පස්සේ කෙලෙස් සහගතව ඇසුරු කරා නම් සිහියත් නැති වෙලා යනවා නුවණත් නැති වෙලා යනවා සල්ලිත් නැති වෙලා යනවා බඩමුට්ටු තුස්සන් යනවා. එතකොට මේ තමන්ගේ ජීවිතේ අන්නේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ඒ ස්වභාවය මේ තමාගේ අභ්‍යන්තරයටත් අයිති. එතනදී තේරුම් ගන්න ඕනේ මේ නෑ පරපුරු හතර කෙලෙස් සහගතව ඇසුරු කරන්නේ. ඒ කියන්නේ කෙස්ලොම් නියද සම්මස්නහර පිතසෙමසරව උණුසුම වාතය හුස්ම පොදවල් කිසි දෙයක් කෙලෙස් සහගතව ඇසුරු කරන්නේ නැහැ. අන්න එතකොට සිහියත් නුවණත් පවත්වන්න පුළුවන් වෙනවා. ඊළඟට නචකින්චි ලෝකේ උපාදීයති මේ ලෝකේ කිසිම දෙයක් කෙරෙහි
බැඳීමක් ඇති කරගන්නේ. මේ ලෝකයේ තුල කිසිම කායික ස්වභාවයක් කෙරෙහි බැඳීමක් ඇති කරගන්නේ. තව මේ අභ්‍යන්තර කායික ස්වභාවය කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ලෝකේ අභ්‍යන්තර කායික ස්වභාවය ඇති වෙන්න පුළුවන් ආකාර තියෙනවා. අභ්‍යන්තරිකව මේ මිනිස් කයම මීට වඩා ශක්තිමත්ව ඇති වෙන්න පුළුවන්. අභ්‍යන්තරිකව මේ මිනිස් කයම මීට වඩා ලස්සන කරගන්න පුළුවන්. අභ්‍යන්තරිකව මේ මිනිස් කයම මීට වඩා සුපතල කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කය අතහැරලා අභ්‍යන්තරිකව දිව්‍යමය ශරීරයක් ලැබෙන්න පුළුවන්. යම්කිසි දිව්‍යමය ශරීරයක් ලැබුණාට පස්සේ ශරීරයේ ස්වභාවය එහෙම නැත්නම් මේ මිනිස් ලෝකෙම වෙන මිනිස් ලෝකයක දෙන ශරීර ස්වභාවය ශරීර ශක්තිය උස මහත් ඒ කිසිම අභ්‍යන්තර ශාරීරික ස්වභාවයකට ඇලී වාසය කරන්නේ නැහැ. එතකොට ඒ ශ්‍රාවකයාට තමාගේයි සතුටු විය හැකි කයක් පිළිබඳ සිහිනයක් නැහැ. තමාගේයි සතුටු විය හැකි කයක් පිළිබඳව සිහිනයක් නැත්තම් දිව්‍ය ශරීරයක් කෙරෙහිවත් මනුෂ්‍ය ශරීරයක් කෙරෙහිවත් තමාගේයි සලකගෙන සතුට වෙන්න සිහිනයක් නැත්තම් අන්න ඒකට තමයි මේ කය පිළිබඳව මේ ලෝකේ පවතින කිසිදු කායික ස්වභාවයකට නොඇලී වාසය කරනවා කියලා කියන්නේ. එතකොට මේක අභ්‍යන්තර වශයෙන් සිහි වෙන දෙයක්. මෙන්න මේක තමයි ධාතු මනසිකාරය තුල විදර්ශනාව සිදු කරද්දී ඉලක්ක කරගත යුත්තේ. සෑම විදර්ශනාවකම ඉලක්කයක් තියෙන්න ඕනේ. දැන් අනිත්‍ය භාවනාවකදී නැසී වෙනසී යන ස්වභාවය දැකීම වගේ ධාතු මනසිකාරයක තිබිය යුතු ඉලක්කය තමයි අභ්‍යන්තර වශයෙන් කිසිම කායික ස්වභාවයකට කැමැත්තක් ඇති නොවන ආකාරයට නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ පවතින කිසිම ධාතුන්ගේ සකස් වුණු කායික ස්වභාවයකට නොබැඳී වාසය කරනවා. ඊළඟට ඒ සඳහා කළ යුතු දෙයක් තමයි යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති. කෙලෙස් සහිතව මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදුණු දේ ඇසුරු කරන්නේ නැතුව සිහියත් නුවණත් පිහිටුවාගෙන වාසය කරනවා. සෑම මොහොතකම භාවනා කරන වෙලාව විතරක් නෙමෙයි. ධාතු මනසිකාරය වඩන කෙනා භාවනාවට වෙනම වෙන් කරගත්ත වෙලාවට අමතරව කෙලෙස් සහිතව මේ සතර මහා ධාතුන්ගෙන් හැදුණු අභ්‍යන්තර ස්වභාවය පරිහරණය කරන්නේ නැතුව සිහියෙන් සහ නුවණින් වාසය කරන්නේ මගේ කය මෙසේ වේවා කියන බලාපොරොත්තුව ඇති නොවන විදියට. මගේ කය මෙසේ නම් නොවේවා කියලා ඇතිවන හැඟීම ඇති නොවන විදියට. එතකොට තමයි මේ ලෝකෙ කිසිම කායික ස්වභාවයකට නොබැඳෙන සිතක් ඇති වෙන්නේ. ඒක තමයි ධාතු මනසිකාර විදර්ශනාවේ ඉලක්කය බවට පත් වෙන්නේ. අභ්‍යන්තරී වශයෙන් සිහි කරද්දී. ඊළඟට මේ ශ්‍රාවකයා හොඳට මේක පුරුදු පුහුණු කරලා අභ්‍යන්තර වශයෙන් හොඳට ප්‍රකට කර ගන්නවා. අභ්‍යන්තරික වශයෙන් කිසිම කායික ස්වභාවයකට මගේ කැමැත්තක් නැති වෙන මට්ටමට මේක සංසිඳීගෙන යනවා කියලා. ඊට පස්සේ මේ ශ්‍රාවකයා සිහි කරන්න ඕනේ කාලෙන් කාලෙට බාහිර කායික ස්වභාවයන්. එක දිගට නෙමෙයි, කාලෙන් කාලෙට සිහි කරන්නේ. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි මේ සක්කාය දිට්ඨියෙන් හිර වෙච්ච කෙලෙස් සහගත මානසික ස්වභාවයක තියෙන ලක්ෂණයක් තමයි තමන්ට අනිත් ශරීර හොඳට සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙනවායි කියලා හිතන්න ලේසි. අනිත් ශරීර පිළිකුලයි කියලා හිතන්න ලේසි. අනිත් ශරීරවල ඇටසැකිල්ලක් තියෙනවා කියලා හිතන්න ලේසි. අනිත් ශරීර මැරිලා කුණු වෙනවා කියලා හිතන්න ලේසි. තමන්ගේ ශරීරය ගැන හිතා ගන්න තමයි අමාරු. ඒ අමාරු දේ මේ ලේසි දෙයට ඉඩ දෙන්න හොඳ නැහැ. හිතෙන්න පුළුවන් මේ ලේසි දේ කරගත්තොත් හරි කියලා. ඒ ලේසි දේ උපදින්නේ සක්කාය දිට්ඨියෙන්ද. ඒකෙදි තමාව අල්ලගෙන තමාව හංගලා වෙන දෙයක් පෙන්නලා රවට්ටනවා. දැන් ඔබ භාවනා කළා කියලා.
තමාගේ සංකාය දිට්ඨිය විසින් තමාව හංග ගන්නවා. තමාගේ තියෙන අනිත්‍ය ස්වභාවය, තමාගේ අසුභ ස්වභාවය, තමාගේ තියෙන ධාතුන්ගේ සකස් වන ස්වභාවය සංගවලා පිට දේවල් හොඳට පෙන්නනවා. ඒකෙන් වෙන්නේ තමාගේ අවබෝධයේ කල් යන එකයි. අවබෝධය කැමති ශ්‍රාවකයා අභ්‍යන්තරය තමාව දකින්න ඕනේ. තමාව අවබෝධ කරගත්ත කෙනා තමයි මුළු ලෝකෙම අවබෝධ කරගන්නේ. ඒ නිසා කාලෙන් කාලෙට තමයි බාහිර ස්වභාවයන් මෙනෙහි කරන්නේ. ඒක අට කතාවෙත් තියෙන සතිපට්ඨාන සූත්‍රේ, අටුවාවෙත් තියෙනවා. කාලෙන් කාලෙට බාහිර රූපය, එහෙම නැත්නම් බාහිර පුද්ගලයන්ගේ අසුභය, බාහිර අයගේ නවසීවතිකය, බාහිර අයගේ ධාතු මනසිකාරය, ධාතු ස්වභාවය කාලෙන් කාලට සිහිපත් කරන්නේ. බහුල වශයෙන් සිහිපත් කරන්නේ අභ්‍යන්තරේ. අභ්‍යන්තරේ හොඳට ප්‍රකට වෙනකොට අන්න පුළුවන් බාහිර අය ගැන සිහිපත් කරන්න. ඒකට තමයි කියන්නේ බහිද්ධාවා කායේ කායानुපස්සේ විහෙරති. බාහිර වූ ශරීරයන් කෙරෙහි දකිමින් කායානුපස්සනාවේදී වාසය කරනවා. එතකොට මොකද්ද දකින්න තියෙන්නේ බාහිර ශරීර දෙස? බාහිර ශරීරයක් දකිනකොට හිතන්න ඕනේ ඒ ශරීරය ඇතුලේ මේ ඇඳුමකින් පැකට් කරගෙන තියෙන ඒ ශරීරේ තියෙන්නේ පඨවි ධාතුවෙන් හැදුණු දේවල්, ආපෝ ධාතුවෙන් හැදුණු දේවල්, තේජෝ ධාතුවෙන් හැදුණු දේවල්, වායු ධාතුවෙන් හැදුණු දේවල්. දැන් බලන්න ඔබට මේ වගේ මෙන්න මෙහෙම උදාහරණයක් හිතන්න. දැන් ඔබ රැකියාව කරන තැන හරි අවුරුදු උත්සවයක හරි නෑ ගෙදරක හරි කොහොම හරි ඔබට දැන් මේ තෑගි නෙමෙයි මොනවා හරි දැන් කෑම බීම පුරවපු මල්ලක් තියෙනවා. ඒකේ හැම මල්ලකම තියෙන්නේ එකම දේ. අපි හිතමු හාල් ටිකක් තියෙනවා, කේක් එකක් තියෙනවා, කැවුම් ටිකක් තියෙනවා, බීම බෝතලයක් තියෙනවා. ඕක ලස්සනට පැකට් කරලා තියෙනවා. ඕක තමයි හැම මල්ලකම තියෙන්නේ. පේන්න තියෙනවා, පිටට පේනවා. හාල් තියෙනවා, කේක් එකක් තියෙනවා, කැවුම් ටිකක් තියෙනවා, බීම බෝතලයක් තියෙනවා, පේන්න තියෙනවා. දැන් ඔබට ලැබිච්ච එක බලනවා. බලලා ඔබ හොඳට තේරුම් ගන්නවා හාල්, ඊට පස්සේ කැවුම්, කේක්, ඊට පස්සේ කැවුම්, බීම බෝතලය. ඔබ හොඳට තේරුම් ගන්නවා මේ හතර තමයි මේකේ තියෙන්නේ. මීට වඩා දෙයක් නැහැ මේකේ. මෙතනින් එහාට දෙයක් නැහැ. මේ හතර ඉක්මනට ඉවර වෙලා යන දෙයක්. ටික කාලෙකින් හාල් ඉවර වෙලා හිස් මල්ලයි තියෙනවා. කේක් ඉවර වෙලා හිස් කේක් පෙට්ටිය ඉතුරු වෙනවා. කැවුම් ඉවර වෙලා හිස් කැවුම් මල්ල තියෙනවා. බීම ඉවර වෙලා හිස් බෝතලේ තියෙනවා. ඊට පස්සේ මේ ටිකෙන් ඇති වැඩක් නැහැ. මේකට තමයි මම මේ ආසාවෙන් හිටියේ මේක දෙන්නකම් කියලා තේරුම් අරගත්තට පස්සේ මොනවද දන්නේ නැහැ අනිත් අයගේ මළුවල තියෙන්නේ කියලා ඔබට බලන්න හිතෙයිද? ඒ හිතෙන්නේ නැත්තේ. ඔබ දැක්කා ඒ අයගේ තියෙන්නේ හාල්, ඒ අයගේ තියෙන්නේ කේක්, ඒ අයගේ තියෙන්නේ කැවුම්, ඒකේ තියෙන්නේ බීම බෝතලයක්. දැන් Tamanට ලැබුණෙත් ඒක නම් අනිත් ඒවත් බල තෝර ඉන්නේ ඔබට කුතුහලයක් එන්නේ නැහැ. ඔන්න අමුතුවෙන් මොන හරි දෙයක් තියෙනවා නම් අන්න ටිකක් විශේෂ කැමැත්තක් එන්න පුළුවන්. හැබැයි අමුතුවෙන් කියලා කිසි දෙයක් නැහැ. තියෙන්නේ මේකමයි. අන්න ඒ වගේ දැන් මේ ශ්‍රාවකයා බාහිර පුද්ගලයන්ගේ ශරීරය නෝනින් විමසන්න පටන් ගන්නවා. ඒක ඕනනම් අර මෛත්‍රී භාවනාව කරන විදිහට කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉස්සල්ලාම තමාගේ නිවසේ ඉන්න අයගේ ශරීර, සත්වයින් ඇතුළු සියලු ශරීර නෝනින් විමසනවා. පඨවි ධාතුවෙන් හැදී තිබේ, ආපෝ ධාතුවෙන් හැදී තිබේ, තේජෝ ධාතුවෙන් හැදී තිබේ, වායු ධාතුවෙන් හැදී තිබේ. එයින් එහාට දෙයක් නැහැ. ගමේ ඉන්න සියලුම සත්වයන්ගේ ශරීර පඨවි ධාතුවෙන් හැදී තිබේ, ආපෝ ධාතුවෙන් හැදී තිබේ, තේජෝ ධාතුවෙන් හැදී තිබේ, වායු ධාතුවෙන් හැදී තිබේ. එතනින් එහාට දෙයක් නැහැ. රටේ ඉන්න සියලු සත්වයන්ගේ ශරීර, එතකොට ප්‍රිය අප්‍රිය
කැමැති අකමැති ආසාවෙන් ඉන්න ආසාවක් නැති අමනාප මනාප සියල්ලම අයිති. රටේ ඉන්න සියලු සත්‍යයන්ගේ ශරීර පඨවි ධාතුවෙන් හැදී තිබේ, ආපෝ ධාතුවෙන් හැදී තිබේ, තේජෝ ධාතුවෙන් හැදී තිබේ, වායෝ ධාතුවෙන් හැදී තිබේ. ලෝකයේ සිටින සියලු සත්වයින් දෙවියන්, මිනිසුන්, තිරිසන් සතුන්, නාගීන්, යක්ෂයන්, පෙරේතයන්, අසුරයන් ඔක්කොගෙම ශරීර ගත්තොත් පඨවි ධාතුවෙන් හැදී තිබේ, තේජෝ ධාතුවෙන් හැදී තිබේ, වායෝ ධාතුවෙන් හැදී තිබේ, ආපෝ ධාතුවෙන් හැදී තිබේ. එතකොට එතනින් එහාට දෙයක් නැහැ. එකම ටික තමයි එහාට මෙහාට වෙලා තියෙන්නේ. එකම ටික. මෙන්න මෙහෙම දකින්නකොට මේ ලෝකයේ ශරීර කෙරෙහි පවතින කුතුහලයේ බිඳ වැටෙනවා. සත්වයාගේ ශරීර කෙරෙහි, දෙවියන්ගේ ශරීර කෙරෙහි, මිනිසුන්ගේ ශරීර කෙරෙහි යම්කිසි කුතුහලයක් ඇති වෙලා තියෙනවා නම් රාගයත්, සක්කාය දිට්ඨියත් නිසා, අවිද්‍යාවත් නිසා ඒ කුතුහලයේ බිඳ වැටෙනවා. බිඳ වැටුණු ගමන් දිව්‍ය ශරීරයකට, මානුෂීය වූ ප්‍රනීත ශරීරයකට යම්කිසි පෙරේතකමක්, කැමැත්තක්, බලාපොරොත්තුවක් තිබ්බනම් ඒක බිඳ වැටිලා යනවා. ඒක බිඳ වැටෙන්නේ සියල්ල පඨවි නම් වූ ඥාති පිරිසගෙන් හැදිච්ච ශරීරය තියෙන. හැම ශරීරයකම ආපෝ නම් වූ ඥාති පිරිසක් ඉන්නවා. තේජෝ නම් වූ ඥාති පිරිසක් ඉන්නවා. වායෝ නම් වූ ඥාති පිරිස ඉන්නවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින් හැදිච්ච මේ ශරීරය කාලයක් හොඳට සංග්‍රහ කරලා සාතු කරනකම් හොඳට ඉන්නවා. කාලයකට පස්සේ ඒ පඨවි කියන නෑයෝ ටිකම Tamanට හොඳට සලකන්න පටන් ගන්නවා. කොහොමද හොඳට සලකන්නේ? Tamanගේ කෙස් සුදු කරවලා දානවා. කොච්චර කණ්ඩ දුන්නත් කළු කරන්නේ ආයි. හොඳට කනවා, මැල්ලුනුත් කනවා, තෙලුත් ගානවා. ආයි නම් කළු කරන්නේ. ඔන්න සලකන්න පටන් ගත්තා. ඊට පස්සේ කෙස් විතරක් නෙමෙයි, රැවුල් පවා සුදු කරලා දානවා. ඊට පස්සේ නියපොතුත් නිකන් දිරලා යන මට්ටමටපත් වෙනවා. දතුත් බුරුල් වෙලා වැටෙන මට්ටමටපත් වෙනවා. ආයි දත් දෙන්නේ නැහැ. කොච්චර කෑවත් දත් එවන්නේ නැහැ දැන්. සමත් ඉරිතැලිලා පුපුරලා හොඳටම ඇකිලිලා පොත්තු වෙලා යනවා. කොච්චර කාලා කොයිතරම් හොඳට තෙත ආහාර, පෝෂ්‍යදායී ආහාර කොයිතරම් ගත්තත් ඇඟට ඇතුලෙන් බැරි නම් පිටින් ගන්නවා. ඒත් අර රැලි වැටිච්ච සම නැවත ඇදිලා මේ සකස් වෙන්නේ නැහැ. සමතල වෙලා යන්නේ. ඔන්න හොඳට සලකන්න පටන් ගත්තා. මස් ටික ඊට පස්සේ දිය වෙලා යනවා. ඇටකටු දිරන්න ගන්නවා. වකුගඩු වල ලෙඩ එනවා. හදවතේ රෝග එනවා. බඩවැල් රෝග එනවා. පෙනහළු වල ලෙඩ එනවා. ඊට පස්සේ පිටසෙම සැරවල ආබාධ මතුවෙනවා. අන්න දෙවෙනි ඥාති පිරිසක් සලකන්න පටන් ගත්තා. ආපෝ ඥාති පිරිස. ඊට පස්සේ වාත අමාරු වෙනවා. තුන්වෙනි ඥාති පිරිසත් සලකන්න පටන් ගත්තා. තේජෝ අමාරු වෙනවා. ඔන්න උණ ගන්නවා කෙලවරක් නැහැ. සීතල අල්ලනවා කෙලවරක් නැහැ. හොඳට සලකන්න පටන් ගන්නවා. දැන් එතන මොකක්ද තියෙන්නේ? Tamanට විපත පිනිස, දුක පිනිස හොඳට බැට දෙනවා. හොඳට අපෙන් කාලා බීලා අන්තිමට අපිටත් හොඳට සලකගෙන යන જાතියේ ඥාති පිරිස් හතරක් තමයි මේ කායික ස්වභාවය තුළ අපි ළඟට එකතු වෙලා ඉන්නේ. එතකොට ඒ වගේ ඥාති පිරිසක් අපි ගත්තොත්, දැන් උදාහරණයක් විදිහට අපි එක නෑ පිරිසකකින් බැට කාලා, ගුටි කාලා හොඳට ඉන්නකොට අපිට මේ පරම්පරාවම එපා වෙනව නේද? පරම්පරාවම එපා වෙලා යනවා. හැබැයි පරම්පරාවම එපා වුනේ නැත්තම් එතකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ තමයි අපි මේකෙන් බැට කාලා, ගුටි කාලා ඊළඟ භවයේ ප්‍රාර්ථනා කරනවා මේ ඥාති පිරිස මට හොඳට සලකත්වා. හොඳ ලස්සන කෙස්, ලස්සන හම, ලස්සන දත්, ශක්තිමත් ශරීරයක් සහිතව හොඳට ලැබේවා. ඒ කියන්නේ කලින් බැටේ කාලා නමුත් පාඩම ඉගෙනගෙන නැහැ. මේ නෑ පිරිසම ලැබේවා. හැබැයි හොඳ වේවා. හොඳ වෙනවද කවදා?
හොඳට මුල් කාලේ නම් ඉඳී. හැබැයි අර වගේ වෙනස් වෙන්න පටන් ගන්නකොට 40 45 පයින්නකොට අන්න හිස මුදුන සුදු කරගෙන හැම මතු පිට රැලි කරගෙන දත් වට්ටගෙන ඇස් වල ආලෝකය අඳුරු කරගෙන බැට දෙන්න පටන් ගන්නවා. මෙහෙම තියෙද්දී අවිද්‍යාවේ තරම කියන්නේ දැන් තමා බැට කන බව Tamanට තේරෙන්නේ නැහැ. ඥාති පිරිස හොඳින් ඉන්න කාලේ නෑයෝ ටික සාමාන්‍යයෙන් හොඳින් ඉන්නකොට යම් પરම්පරාවක නෑයෝ පිරිසක් එකතු වෙලා නෑයෝ ටික හොඳින් ඉන්නකොට මොකද හිතන්නේ මිනිස්සු? අපේ පවුලට එකතු කරගන්නවා නම් මේ પરම්පරාවෙම තමයි නෑයෝ එකතු කරගන්න ඕනේ බලන්න කොච්චර හොඳද කියලා හිතනවා. එහෙම නේද හිතන්නේ? දැන් අපි හිතමු ඔන්න රත්නපුරේ පැත්තෙන් හොඳ විවාහයක් හරි ගියොත්. ඊට පස්සේ නුවර පැත්තෙන් විවාහයක් හරි ගියොත්. කොහෙන් හරි අපි හිතමු ඔන්න විවාහයක් හරි ගියා. ඊට පස්සේ දැන් හොඳට තියෙන කාලේ හිතනවා අපේ සහෝදරයටත් අපේ අසවල් ඥාතියටත් මේ ඥාතියටත් මේ පළාතෙම තමයි විවාහයක් හොඳට හරි ගස්ස ගන්න ඕනේ. හොයලා දෙන්න ඕනේ. අන්න ඒ වගේ පින්වත්නි එහෙම කතන්දරයකුත් මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ හොඳට සාමකාමීව ඉන්න කාලෙදී තමාගේ කැමැත්තෙන් පඨවි ආපෝ තේජෝ වායෝ සහිත තවත් බාහිර ශරීරයකට කැමැත්ත ඇති කරගන්නවා. බාහිර ශරීරයක් පතනවා. බාහිර ශරීරයක් එකතු කරගන්නවා. එතකොට පඨවි පරම්පරා කීයද? 2යි. ආපෝ ඥාති පරම්පරා 2යි. තේජෝ පරම්පරා 2යි. වායෝ පරම්පරා 2යි. ඊට පස්සේ ලෙඩ වෙන්න ගන්නකොට මොකද වෙන්නේ? කලින් නම් සේමාමාරුව හැදුනහම තමන් විතර වෙම්බිරිස්සාවට බේත් ටිකක් බිව නිදාගත්තා. දැන් ලෙඩ වෙන්න හදනකොට තමන්ගේ මේ ආපෝ පරම්පරාවත් ඇවිස්සෙනවා. අනිත් කෙනාගේ ආපෝ පරම්පරාවත් ඇවිස්සෙනවා. එතකොට දැන් දෙන්නෙට ලෙඩ. ඕක කොහොම තියෙද්දි තව ටික කාලෙකින් තව පරම්පරාවක් පොඩි පරම්පරාවක් එකතු කරගන්නවා. පොඩි ආපෝ පරම්පරාවක් පොඩි පඨවි පොඩි තේජ පොඩි වායු පොඩි එකකුත් එකතු වෙනවා ජීවිතේට. දැන් ලෙඩ වෙන්න පටන් ගන්නකොට 3 දෙනාම ලෙඩ වෙනවා. ඒ තියෙද්දි තව එකක් එකතු කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? 4 දෙනාම ලෙඩ වෙනවා. එතකොට මේ බාහිර පඨවි ධාතු ආපෝ තේජෝ වායෝ අපි අවබෝධ කරනකොට මෙන්න මේ ස්වභාවයෙන් ගැලවෙන්න ඕනේ. ඒක තමයි එතන නච්ච කිංචි ලෝකේ උපාදීත කියන්නේ. දැන් කලින් නච්ච කිංචි ලෝකේ උපාදීත කිව්වේ අභ්‍යන්තර ස්වභාවයන් කොපමණ ලැබුණත් ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ. දැන් බහිද්ධාකායේ කායනුපස්සී විහෙරති කියලා හිතද්දී ඒ විදර්ශනාවේ කෙලවර තමයි බාහිර පඨවි ධාතුන්ට තියෙන බැඳීම එන්න අඩු කරගන්නවා. කිසිදු බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ස්වභාවයන් 4කට අලුතෙන් බැඳින්න යන්නේ. අලුත් කතන්දර හදාගන්නේ. අලුතෙන් නොබැඳී තියෙන එකනොත් ගැලවෙන තමයි උත්සාහ කරන්නේ. අන්න එතකොට එතන තමා තේරුම් ගන්නවා ඒ දේවල් බාහිරට අයිති. ඒ වගේමයි බාහිරට අයිති මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයන් හිතද්දී තමා විශේෂයෙන් මේ අවස්ථාවේදී හිතන්නේ කායික ස්වභාවයන් ගැන පමණයි. කායික ස්වභාවයන් ගැන. අභ්‍යන්තර කායික ස්වභාවය, බාහිර කායික ස්වභාවය. මොකද මෙතන මේ රූප සමුදය විදියට ආහාර සමුදය රූප සමුදය තමයි සිහි කරන්නේ ධාතු මනසිකාරය. එතකොට ආහාර සමුදයෙන් රූප සමුදය වෙන්නේ සත්වයාගේ. ඒ නිසා සත්ව ශරීරය අභ්‍යන්තරවත් සත්ව ශරීර බාහිරවත් තමයි සිහිපත් කරන්නේ අභ්‍යන්තර සහ බාහිර කියලා සිහිපත් කරනකොට. නමුත් තමුන් අවබෝධ කරගෙන සිටිය යුතුයි සතර මහා ධාතුන්ගෙන් හැදුණු ගස්ගල් පවා මේ ගෙවල් දොරවල් පවා මේ වගේම නැසී වෙනසී යන ස්වභාවයට අයිති කියලා. මෙන්න මේ විදිහට බාහිරයයි සලකන පඨවි ආපෝ තේජෝ වායෝ කියන කායික ස්වභාවය ඒ දෙස නුවණින් දකිමින් නුවණත් සිහියත් පවතින ආකාරයට කෙලෙස් සහගතව ඇසුරු කරන්නේ
බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් කලින් පියවරදී කලේ අභ්‍යන්තර පඨවි ආපෝ තේජෝ වායෝ කෙලෙස් සහිතව ඇසුරු කලේ නැහැ. සිහියත් නොනත් තියාගත්තා. දැන් බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කෙලෙස් සහිතව ඇසුරු කරන්නේ නැහැ. සිහියත් නොනත් තියාගත්තා. ඒක එහෙම තියෙන්න ඕන දෙයක්. දැන් සත්වයාගේ ස්වභාවය තමයි යම් දෙයකට ඇලුනට බැඳුනට පස්සේ ඇලුණු බැඳුණු දේ තමාගේ කරගන්නවා. ඇලුනාද බැඳුනාද තමාගේ කරගන්නවා. ඒක තමයි සත්වයාගේ ස්වභාවය. දැන් සත්වයා අපි ගත්තොත් පඨවි බාහිර පඨවි ධාතුවකට බැඳෙනකොට ඒ බාහිර පඨවි ධාතුවෙන් හැදුණු කේස් සම දත් ඊට පස්සේ ශරීරයේ උස පළල ඒ සියලු දේවල් වලින් හැදුණු ඝන ස්වභාවයන් සියල්ලට බැඳිලා යනවා. ඊට පස්සේ පිත්තසෙම සරව ආදියට බැඳිලා යනවා. උණුසුමට බැඳෙනවා, හුස්මට බැඳෙනවා. ඒක සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. නමුත් ඒ දේ අතහැර ගන්න පුළුවන් නම්, ඒ දේ තියෙන අනිත්‍ය ස්වභාවය දකින්න පුළුවන් නම්, කෙලෙස් සහගත ඇසුරු නොකර ඉන්න පුළුවන් නම්, අන්න එතන තමයි නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ පවතින කිසිදු බාහිර ශරීරයකට නොබැඳී වාසය කරන තත්ත්වයටපත් වෙන්නේ. අන්නේ කිසිදු බාහිර ශරීරයකට නොබැඳීම පිණිස තමයි කාලෙන් කාලෙට බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති කියන එක සිහිපත් කරගන්නේ. එතකොට ඒක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. ඊළඟට ඒක ටික කාලයක් කළාට පස්සේ අජ්ජත් බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. දැන් ඒක ඊටාම විශේෂ පියවරක්. මොකද එතනදී මේ තවත් එක කෝණයක් මේ සසරට බැඳෙන තව එක දෘෂ්ටියක් කැඩිලා යනවා. ප්‍රධාන දෘෂ්ටියක්. ඒ තමයි මේ සසරේ මේ සැරිසරන සත්‍යයගේ පිහිටලා තියෙනවා. දැන් භාවනා කරද්දිත් ඒක එක්තරා දුරකට ප්‍රයෝජනෙට ගත්තා. ඒ තමයි තමා එක අන්තයක තියාගෙන අනිත් අය තව අන්තයකට දැම්මා. හැමෝම ඉන්නේ අන්නේ කෙලවරවල් දෙකේ. හැමෝටම ඒක තියෙනවා. ඔබට තියෙන ඔබේ කියන ඒකාන්තයක් එක කොනක්, එළියේ අනිත් කොනේ ඉන්නේ අනිත් මිනිස්සු. හැමෝටම ඒක තියෙනවද නැද්ද? තියෙනවා. මෙතන ඉන්න හැමෝටම තියෙනවා. දැන් ඔබත් හිතන්න මෙතන ඉන්න හැමෝටම ඒක තියෙනවා. දැන් ඔබ හිතනවානේ ඔබ මම කියලා. ඔබ හිතනවා. ඒ වගේම අනිත් අයත් හිතාගෙන ඉන්නේ මම තමයි මම කියලා. අනිත් අය හිතන් ඉන්නවා. ඔබ හිතනවානේ ඔබ ඇර අනිත් අය බාහිර ලෝකේ කියලා. ඒ වගේම ඔබ ළඟ ඉන්න අනිත් අය හිතන් ඉන්නේ මම ඇර අනිත් අය බාහිර ලෝකේ. ඒ අයට සාපේක්ෂව අපි බාහිර මිනිස්සු. අපිට සාපේක්ෂව ඒ අය බාහිර අය. එතකොට මේ ලෝකේ එක් එක්කෙනාට සාපේක්ෂව නම් බාහිර ලෝකෙ තියෙන්නේ. බාහිර ලෝකය කියලා පවතින අභ්‍යන්තර ලෝකය කියලා පවතින දේ පනවාගත්ත දෙයක් පමණයි. හදාගත්ත දෙයක් පමණයි. ඒ නිසා දැන් තුන්වෙනි පියවරදී අභ්‍යන්තර බාහිර කියන දෙක සමාන කරලා දකිනවා. අභ්‍යන්තර ලෝකෙත් බාහිර ලෝකෙත් සමාන එක දෙයක් මෙතන තියෙන්නේ. මොකක්ද ඒක දේ? මේ ලෝකෙට මේ පඨවි ධාතුවෙන් හැදුණු සියල්ලයි තියෙන්නේ. ආපෝ ධාතුවෙන් හැදුණු සියල්ල ලෝකෙට අයිති. තේජෝ ධාතුවෙන් හැදුණු සියල්ල අයිති. වායෝ ධාතුවෙන් හැදුණු සියල්ල අයිති. දැන් ඒක ඔබට මේ ලීෆ්ලට් එක හම්බුණාද? නෑනේ. දැන් ඔබ සතුව අපේ හිත මොකක් හරි තියෙනවද? පොතක් හරි කොලයක් හරි පෑනක් හරි පොදුවේ තියෙන මොකක්ද ඔබ ළඟ? හැමෝම ළඟ තියෙන මොකක් හරි එක දෙයක්. පෑන් තියෙනවා. පෑන් තියෙනවද බලන්න? නෑ, නැති ඇත්ත ඉන්නවා. ඒකනේ වැඩි. ලීෆ්ලට් එකක් දීලා තිබ්බනම් අපිට කතා කරන්න තිබ්බා. හොඳයි. දැන් ඔබ හිතන්න ඔබ සතුව පොදු දෙයක් තියෙනවා හැමෝම ළඟ. හැමෝම ළඟ මොකක් හරි පොදු දෙයක් තියෙනවා. ඇඟේ කොටසක් නෙමෙයි.
පොදු දෙයක්. අපි හිතමු පෑනක්. ඔබ ළඟ තියෙන පෑන අපි කියනවා ඔබෙන් අතාරින්න. ඔබෙන් අයත් කරලා දාන්න. දැන් ඒක ඔබට අයිති නෑ. අපි පෑන් ටික ඔක්කොම එකතු කරලා සහනාධාර පිණිස දෙනවා කියලා හිතන්න. එතකොට මේ පෑන් ටික ඔක්කොම අයිති එක ගොඩකට. අන්න ඒ වගේ දැන් ඔබ ඔබේ කියලා වෙන් කරගෙන තියනවා පඨවි ධාතුවෙන් හැදුණු පස් ටිකක්. ඔබේ කියලා දැන් තියාගෙන ඉන්නවා. ඊළඟට තෙත ටිකක් තියාගෙන ඉන්නවා. වාතය ටිකක් තියාගෙන ඉන්නවා. උණුසුම ටිකක් තියාගෙන ඉන්නවා. මේ හතර ඔබ අතහරින සූදානමින් ඉන්නේ මැරෙන මොහොතේදී. ඊට කලින් අතහරින සූදානමක් නැහැනේ. මේ හතර තියෙන්නේ මැරෙන මොහොතේදී අතහරින්න බලාගෙන. හැබැයි අපි ඊට කලින් මේක හිතෙන් අතහරින්න උත්සාහ කරනවා. ඇඟෙන් වෙන් වෙලා යන්න කලින් හිතෙන් අතහරිනවා. හිතෙන් අතහරින්න පටන් ගන්නකොට අපි කල්පනා කරනවා කවදා හරි මේ කොටස් අයිති වෙන කෙනාට මම මේක කලින්ම බාර දෙනවා. පඨවි ධාතුවෙන් හැදුණු දේවල් කවදා හරි අයිති වෙන්නේ මහ පොළොවට. මහ පොළොවෙන් ලැබිච්ච දෙයක් ඔබ ළඟ තියෙන්නේ. ණයට ගත්ත දෙයක් වගේ. ඒ නිසා ඔබ හිතෙන් ඔබ ළඟ තියෙද්දි මේක මහ පොළොවට බාර දෙනවා. ගන්න දවසක ගත්ත දෙන් එයා. පිතසෙම සැර වලින් හැදිච්ච ආපෝ කොටස් ටික ජලයට බාර දෙනවා. ඊළඟට වායු කොටස් වාතයට බාර දෙනවා. උණුසුම කොටස් උණුසුමට බාර දෙනවා. බාර දීලා අතහැරපු ගමන් ඔබට රූපය කියලා කියන්නේ කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ දකිනවා මේ මුළු ලෝකෙම ජීවත් වෙන සත්වෙන්ගේ කායික ස්වභාවයන්ට අයිති පඨවි ආපෝ තේජෝ වායෝ. ඔබ ඒ අය දෙස බලා ඒ ශරීරවල පඨවියට අයිති දේවලුත් මහ පොළොවට අයිති කියලා අවබෝධ කරගන්නවා. ඊළඟට ආපෝ කොටස් ජලයට අයිති කියලා අවබෝධ කරගන්නවා. වායෝ කොටස් වාතයට අයිති කියලා අවබෝධ කරගන්නවා. තේජෝ කොටස් උණුසුමට අයිති කියලා අවබෝධ කරගන්නවා. දැන් ඔබ දන්නවා ඒ අයටත් කිසි දෙයක් අයිති නැහැ කියලා. ඔබටත් අයිති රූපයක් නැහැ. ඒ අයටත් අයිති රූපයක් නැහැ. ඔබටත් ඒ අයටත් සමාන වෙන්න තියෙන එකම තැන තමයි තමාටත් අනිත් අයටත් කිසිදු දෙයක් අයිති නැහැ කියන මට්ටම. අපිට මේ ලෝකේ අපි සියලු දෙනා සමාන වෙන්නේ කිසිදු දෙයක් අයිති නැති මට්ටමේදී. ඒක අවබෝධ කරගන්න මට්ටමේදී. ඒ අයටත් ඒ දේවල් අයිති නැහැ, මටත් අයිති නැහැ. අන්න අභ්‍යන්තරය සහ බාහිර දෙක එකට දකිනවා සමානව. සමානව දකිනකොට තේරෙනවා තමාගේ රූපය තමාට අයිතිත් නැහැ, බාහිර රූපය බාහිර අයට අයිතිත් නැහැ. ඒ කොටස් දෙකම අතහැරලා තමාගේ කියලා වෙන් කරගෙන බලන්නේ නැතුව තමාගෙත් නෙමෙයි කියලා වෙන් කරගෙන බලලා බාහිර අයටත් අයිති නැහැ කියලා වෙන් කරගෙන බලලා දැන් මුලින් බැලුවේ ආධ්‍යාත්මයට අයිති බාහිරට අයිති. දැන් බලන්නේ ආධ්‍යාත්මයයි බාහිරයි දෙක එකට බලනකොට තේරෙනවා කාටවත් අයිති නැහැ. කිසි කෙනෙකුට අයිති නැහැ. ඒ අයිති නැති දේ අතහැරලා දානවා. එතකොට තමන්ගේ හිත පිහිටන්නේ ශුන්‍ය වූ ස්වභාවය තුළ. මොකද රූපය කියා දෙයක් නැහැ. අයිති නැහැ. රූපය කියා දෙත් අයිති නැහැ. ඊළඟට රූපය මගේ නෙමෙයි නම්, රූපය මම නෙමෙයි නම්, රූපය ඒ අයගෙත් නෙමෙයි නම්, ඒ අයත් නෙමෙයි නම්, එහෙනම් රූපේ මත පිහිටා සකස් වුණු වේදනා සංඥා සංකාර විඥාන කිසි දෙයක් රූපේ නැති වුණාට පස්සේ ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ වේදනා සංඥා සංකාර විඥාන කිසි දෙයක් මගේත් නෙමෙයි, ඒ අයගෙත් නෙමෙයි. අන්න එතනදී නච කිංචි ලෝකේ උපාදීයති. අභ්‍යන්තර බාහිර කිසිම
රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් කෙරෙහි නොබැඳී වාසය කරන්න පුරුදු වෙනවා. අභ්‍යන්තරවත් බාහිරවත් කොටාස දෙකේදීම එතනත් කරන්න තියෙන්නේ අභ්‍යන්තර බාහිර දෙකට අනිසිතෝච විහෙරති, කෙලෙස් සාගත ඇසුරු කරන්නේ නැතුව සිහියත් නොවනත් පැවැත්වීමෙන් තමයි ඒ නචකින්ච ලෝකේ උපාදීති කියන தত্ত্বය ඇති කරගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට ධාතු මනසිකාරේ අභ්‍යන්තර බාහිර ස්වභාවයන් දෙක වෙන වෙනම දකිනවා. මෙන්න මේ විදිහට අපි ඒ භාවනාව ගැන තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තව පියවරක් තියෙනවා සමුදය සහ වය දකින ආකාරය ධාතු මනසිකාරේ අපි ඒක වෙනමම පස්සේ සිහිපත් කරගන්න උත්සාහ කරනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි ධාතු මනසිකාරය භාවනාව අභ්‍යන්තරවත් බාහිරවත් ගලපන්නේ. එතකොට දැන් තේරුණාද අභ්‍යන්තරව ගලපනවා කියලා අපි ගිය මාසෙත් මේ මාසෙත් ටිකක් කතා කරපු කාරණාව තේරුණාද? හරි. ඊළඟට බාහිරව මේ ධාතු මනසිකාරය බාහිර ශරීර වලට ගලපා බලනවා කියන කාරණාව තේරුණාද? නැත්නම් අතුසන් තේරුණා. අභ්‍යන්තරවත් බාහිරවත් කියන ආකාර දෙකම සමසමව දැකලා මම මගේ ආත්මය කියන දෙයින් ශුන්‍යයි හිස් කියලා තේරුම් ගැනීම පිළිබඳව පැහැදිලිද? පැහැදිලි. එතකොට එනම් මෙන්න මේ දෙවැනි පියවරට අපි එකතු වෙන්න ඕනේ අපේ භාවනාවට ඒක එකතු කරගන්නවා. ඒක අපි එකතු කරගන්නේ කාලෙන් කාලෙට. ඒ කියන්නේ එකපාරටම බහුල වශයෙන් බාහිරය ගැන අපි හිතන්නේ නැහැ. අපි මුලින් හොඳට අභ්‍යන්තර ධාතු මනසිකාරය වඩලා අභ්‍යන්තරව කිසි ශරීරයකට පැතුමක් ඇති කරගන්න නැතුව කිසි ශරීරයකට බැඳුමක් ඇති කරගන්න නැති මානසික ස්වභාවයක් ඇති කරගන්න. දැන් අභ්‍යන්තරව කිසි ශරීරයක් කියන්නේ මේ බාහිර ශරීර නෙමෙයි. තමන්ගේ ශරීරය. තමන්ට දිව්‍ය ශරීරයක් ලැබුණත්, තමන්ට රජ ශරීරයක් ලැබුණත්, තමන්ට මහා පුරුෂ ලක්ෂණ ලැබුණත්, තමන් රූපරාජිනියක් වුණත්, තමන් මහා ශක්තිවන්තයෙක් වුණත්, දිව්‍ය ශරීරයක් වුණත්, ඒ කිසිම ශරීරයකට නොබැඳුණු මානසික ස්වභාවයක් ඇති කරගන්න ඕනේ අභ්‍යන්තර වශයෙන් ධාතු මනසිකාරය ඇති කරගන්නකොට. ඒක පරිපූර්ණ නොවුනට කමන්නේ. තමන්ට අන්නේ ස්වභාවය තේරෙන්න පටන් ගන්නකොට තමයි බාහිර ශරීර ගැන කාලෙන් කාලෙට මෙනෙහි කරන්න පටන් ගන්න. එතකොට මේ ධාතු මනසිකාරය තුළ මේ භාවනාව කරගෙන යද්දී ඉලක්කයන් කීපයක් සපුර ගන්න ඕනේ. ඊට අමතරව ඒ තමයි සිත එකඟ කරගන්න ඕනේ ධාතු මනසිකාර භාවනාවේ. ඊළඟට සතර ඉරියව්ව තුළම මේ මානසිකාරයේ සිහිය තියාගන්න ඕනේ. මේ මානසිකාරය තමයි පඨවි ධාතුවෙන් හැදුණු දේවල් වලට කෙලෙස් සහිතව ආශ්‍රය කරන්න යන්නේ. වායෝ ධාතුවෙන් හැදුණු දෙයක් නම් කෙලෙස් සහිතව ඇසුරු කරන්න යන්නේ. ආපෝ ධාතුවෙන් හැදුණු දෙයක් නම් කෙලෙස් සහිතව ඇසුරු කරන්න යන්නේ. තේජෝ ධාතුවෙන් හැදුණු දෙයක් නම් කෙලෙස් සහිතව ඇසුරු කරන්න යන්නේ. ඒක තේරුම් ගන්න ඕන දෙයක්. දැන් සීත කාලෙට තමන් පොරෝනා වලින් හරි මේ පොරෝන දේවල් වලින් උෂ්ණයක් තමන්ගේ ශරීරයට ගන්නකොට සනීපයක් එනවා. රස්නේ කාලෙට සීතලක් AC එකකින් හරි ෆෑන් එකකින් හරි එනකොට සනීපයක් එනවා. එතකොට තමන් තේරුම් ගන්න ඕනේ තමන් මේ තේජෝ ස්වභාවයකට තමයි ඇලී වාසය කරේ. ඒ නිසා මේ දේවල් තමන්ගේ ශරීරයට එකතු වෙද්දී නොඇලී ඒ දේ ශරීරයට එකතු වෙන්න අරින්න ඕනේ. අපි හිතමු ඔන්න උෂ්ණ කාලෙට සීතල. එහෙම නැත්නම් පවන් සලා ගන්නවා. ඊළඟට සීත කාලෙට උණුසුමක්. ගිනි මැලයක් ළඟ හරි ඉන්නවා. අපි ඒක කරන්නේ නොබැඳී. ඒක නැති වුණා කියලා දුකක් ඇති නොවන විදියට. ඒක කරගන්න තියෙන විදිහ තමයි ඒක නැති වුණා කියලා දුකක් ඇති වෙන්නේ නැත්තම් ඒක ප්‍රශ්නයක් කරගන්න නැත්තම් අන්න තමන් නොබැඳී කරන කෙනෙක්. නොඇලී කරන කෙනෙක්. ඒ වගේම තමයි පිපාසයි. තොලකට වේලිලා ගිහිල්ලා තියෙන. ගෙදරින්වත් නෑ ගෙදරින්වත් ඥාති ගෙදරකට ගියා. නිකමටවත් අහන්නේ තේ ටිකක් දෙන්නද? වතුර ටිකක් දෙන්නද? බීම ටිකක් දෙන්නද? ප්‍රශ්නයක් කරගත යුතු නෑ. මොකද ආපෝ ධාතුවට නොබැඳී වාසය කරන කෙනෙක් නම් ආපෝ ධාතුවෙන් හැදුණු දේ කෙලෙස් සහිත අසුරු කරන්නේ නැති කෙනෙක් නම්
ඒක ලැබුණත් එකයි නොලැබුණත් එකයි. අන්නේ මානසික ස්වභාවයටපත් වෙන්න ඕනේ. ඊළඟට තමන්ගේ ශරීරය වුණත් එහෙමයි. ශරීරේ කෙට්ටු කෙනා මහත බලාපොරොත්තු වෙනවා. මහත කෙනා කෙට්ටෝ බලාපොරොත්තු වෙනවා. මිටි කෙනා උස බලාපොරොත්තු වෙනවා. උස කෙනා තවත් ශක්තිමත් වෙන්න බලාපොරොත්තු වෙනවා. මහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙන්න මේ වගේ මේ බලාපොරොත්තු වෙන පටවි ස්වභාවයන් තියෙනවා. නොබැඳී සිටිය යුතුයි. නොඇලී සිටිය යුතුයි. මෙන්න මේ වගේ තමන්ට පුළුවන් නම් උපේක්ෂා සාගතව මධ්‍යස්ථව වාසය කරන්න. අන්නේ මධ්‍යස්ථ වාසය කිරීම ධාතු මනසිකාරය කරන ශ්‍රාවකයාට ඇති වෙනවා. ධාතු මනසිකාරය වඩන ශ්‍රාවකයා ලද දේ සතුටු වෙනවා. ධාතු මනසිකාරය වඩන ශ්‍රාවකයා අල්පේච්ඡ වෙනවා. ආශාවන් අඩු කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ජීවිතේ ඕනෑ පාකම් බහුල වශයෙන් නෑ යාට. බොහොම ටික දෙයකින් යාව නඩත්තු කරන්න පුළුවන්. ඊළඟට ධාතු මනසිකාරය වඩන ශ්‍රාවකයා මේ විවේකීව තමන්ගේ ධාතු මනසිකාරය භාවනාව වඩන්න කැමැත්තක් දක්වනවා. මොකද ඒකට හේතුව එයා දකිනවා මේ ලෝකේ මේ සමාජෙ කොච්චර කොයිතරම් මොහ වෙලා හිටියත් මේ හැම දෙයක්ම හැම සෙල්ලමක්ම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ එකයි. හැම දෙයක්ම එහෙම තියෙන්නේ. එතනින් එහාට දෙයක් නැහැ. ඒ හැම දෙයක්ම දුක පිණිසයි පවතින්නේ. කාලයකට පස්සේ එරෙහි වෙන ඥාතීන් වගේ තමාට දුක පිණිස පවතිනවා. ගයක් දොරක් ගත්තත් යාන වාහනයක් ගත්තත් ඉඩ කඩමක් ගත්තත් එමයයි. කාලයක් හොඳට තිබිලා කාලයකට පස්සේ ලෙඩ දෙන්න පටන් ගන්නවා. කාලයකට පස්සේ ගෙවල් දිරන්න පටන් ගන්නවා. ඒ හැම දෙයක්ම දුක පිණිස පවතින කාලයක් එනවා. ඒ කාලෙට ආයිත් මේව නඩත්තු කරන්න ඕනේ. සසර පුරාම සතර මහා ධාතු පස්සේ ගියොත් සසර පුරාම ලැබෙන දුක බුදුරජාණන් වහන්සේක පෙන්වා දුන්නේ සර්පයෝ 4 දෙනෙක් වෙලාගෙන ඉන්නවා වගේ කියලා අපිව. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සර්පයෝ 4 දෙනා. උපන්දා ඉඳලා ඒ සර්පයන්ට කන්න බොන්න දීලා පෝෂණය කරනවා. ඒ සර්පයෝ 4 දෙනාමයි ලෙඩ රෝග ටික හදලා දෙන්නේ. වකුගඩු රෝග කියයි, පිළිකා කියයි, ඊට පස්සේ ලේ රෝග තියෙනවා, සෙම රෝග තියෙනවා, ඇටකට රෝග තියෙනවා, හදවත් රෝග තියෙනවා. මේ ඔක්කොම හදලා දෙන්නේ අර තමන් කන්න බොන්න දීලා පෝෂණය කරන සර්පයෝ ටිකමයි. අන්නේ නිසා සසර වසනාතුරු මේ සර්පයෝ නම් මට එපා කියලා අතහැරලා දාලා දෙව්ලොවවත් මිනිස් ලෝකවත් සර්පයාමයි කියලා තේරුම් අරගෙන අතහරිනවා. එතන මිනිස් ලෝකේ සර්පයා අතහැරලා දිව්‍ය ලෝකේ සර්පයා පතනවා. ඒකත් ඉතින් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා කල්පනා කරන්න ඕනේ මිනිස් ලෝකෙත් සර්පයා, දිව්‍ය ලෝකෙත් සර්පයා, සතර අපායේ සර්පයා, සතර මහා ධාතුන්ගෙන් මේ රූපේ සකස් වුණොත් සර්පයෝ 4 දෙනෙක් වෙලුණා හා සමානයි. ඒ නිසා මේ රූපය කෙරේ පවතින ආසාව, තෘෂ්ණාව දුරු කොට දැමිය යුතුයි කියන අදහසින් තමයි මේ ධාතු මනසිකාර භාවනාව වඩන්න තියෙන්නේ. පැහැදිලි දෙය කාරණාව. එතකොට තමා විසින් නැවත මේක පුරුදු පුහුණු කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ මහා සතිපට්ඨාන දේශනාවේ අන්තිමට කියලා තියෙන විදිහට උන්වහන්සේ වදාළේ මේ සතිපට්ඨාන ධර්මයන් කෙලස් තවන වීරියෙන්, මනා සිහියෙන්, මනා නුවණින් යුක්තව යම් ශ්‍රාවකෙක් අවිජ්ජා දෝමනස් නැති වෙන ආකාරයෙන් වඩනවා නම් අවම වශයෙන් දවස් 7යි, උපරිම වශයෙන් අවුරුදු 7යි. හැබැයි ඒක අඛණ්ඩ පුහුණුවක ප්‍රතිඵලයක්. මේ ඉඳලා හිටලා යලට එකපාරයි මහට එකපාරයි වඩලා හරියන්නේ නැහැ. ඒක මේ අඛණ්ඩව පුහුණු වෙන්න ඕනේ. අඛණ්ඩ පුහුණුවක් තියෙන්න ඕනේ. අන්න එතකොට ධාතු මනසිකාර විතරක් නෙමෙයි. ඕනෑම සතිපට්ඨාන භාවනාවක අත් නොහැර පුහුණුව ලබනවා නම් ඒ ශ්‍රාවකයා තමාගේ ජීවිතේ තියෙන තැනින් උඩට ගන්නවා නම්, උඩු යටිකුරු කරනවා නම් අඛණ්ඩ පුහුණුවකින්, කැපවීමකින් අන්නේ ශ්‍රාවකයාට අර බුදුරජාණන් වහන්සේ අප වුණු දේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකයි මේකට මේ දැන් පීනන්න තැපෑලින් ඉගෙන ගත්තා වගේ ඔක්කොම දැන් ලියාගෙන තියෙනවා.
මදි මේක. වතුරට පයින්නම උනේ. වතුරට පැනලා පොඩ්ඩක් වතුර ටිකක් පෙවිලා පීනන්න පටන් ගන්න. ඒ පීනන්න අද පටන් ගත්තොත් පින තිබ්බොත් මේ භවයේදී ඔබ ඉගෙන ගනි. නැත්තම් ඊළඟ දිව්‍ය භවයක හරි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් මේක සම්පූර්ණ කරගන්න ලැබේවි. ඉතින් ඒ හැම භවයකටම අපිට උපකාරී පිණිස පවතින්නේ මේ එකම එක බුද්ධ දේශනාව. සෑම ලෝකයකටම පිට පිණිස පවතින්නේ. ඉතින් ඒ නිසා මේ ධාතු මනසිකාර කොටස භාවනාව අභ්‍යන්තර වශයෙන් උත් බාහිර වශයෙන් උත් ඔබේ ජීවිතය තුළ පිහිටාවා මනාකොට පුරුදු පුහුණු කරගෙන පරිපූර්ණ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.